ආයිබෝන් සියලුම දෙනාට අලුත් අහස වැඩසටහන් මාලාවේ පස්වෙනි අංගයත් සමග සම්බන්ධ වෙලා සිටින ඔබ සියලුම දෙනාම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපගේ මාතෘකාව වනුයේ පොහොර ප්‍රශ්නය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය ගැන. ඉතින් අපත් සමග මේ මාතෘකාව ගැන සංවාදය දීමට එකතු වී සිටිනවා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා ආයිබෝන් සර් ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමන්ව. ඒ වගේම හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නන්දනි මටගොඩ කුඹුර මහත්මිය ආයිබෝන් මහත්මිය ආයිබෝන් මැඩම් ඔබතුමියට. ඒ වගේම ජාතික විද්වත් සංවිධාය කෘෂිකර්මන්ත ප්‍රතිකාන්ත සංවර්ධන කමිටුව නියෝජනය කරමින් හේමජීව ගෝඨාභය මහතා ආයිබෝන් ඔබතුමන්ට. ඉතින් අප මෙම වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් වැඩසටහන් මාලාව මෙච්චර මේදා විකාශනය වුණු ආකාරය ඒ වගේම වැඩසටහන අරමුණ පැහැදිලි කිරීමට මා ආරාධනා කර සිටිනවා අන්තර උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්ට බල මණ්ඩල කැඳවුම්කරු හරිත දර්ශන සහෝදරයාට. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලුම දෙනාට. විශේෂයෙන්ම අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට පැවතිච්ච කොවිඩ් වසංගත කාල සීමාවේදී අපි ආරම්භ කරන්නට යෙදුනා අලුත් අහස සාකච්ඡා මාලාව. අලුත් අහස් සාකච්ඡා මාලාව අපි ආරම්භ කරන්නට මුඛ්‍යම පරමාර්ථය වුණේ විශේෂයෙන්ම අපේ ජන සමාජ ජීවත් වෙන අපේම ආදරණීය සහෝදර සහෝදරියන්ට දැනුම ඒ වගේම අනිකුත් සමාජමය කරුණු කාරණා පිළිබඳව විශේෂ දැනුමක් සහ අමතර කරුණු ඉදිරිපත් කිරීමට විශේෂයෙන්ම ඔබට පැහැදිලි කරන්නට අවශ්‍යයි. අලුත් අහස් සාකච්ඡා මාලාව මේ වෙද්දී අදියර කීපයකින්ම අපි ඔබ හමුවට ගෙන ඒමට සමත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගත්තාම අලුත් අහස් සාකච්ඡා මාලාව නවමු අදියර කීපයකින්ම HND පද්ධතිය ඇතුලේ HND පාඨමාලා හදාරන අපේම සහෝදර සහෝදරයන්ට පමණක් නෙවෙයි විශේෂයෙන්ම ජන සමාජයේ වෙසෙන ඕනෑම කෙනෙකුට අවශ්‍ය තරමේ දැනුම සහ අනෙකුත් කරුණු කාරණා දැනුවත් වීම පිළිබඳව ඉදිරිපත් කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා අලුත් අහස සාකච්ඡා මාලාව හරහා. එබැවින් විශේෂයෙන්ම අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට අපි HND පාඨමාලාවන් හදාරන සහෝදරයෝ විදිහට සහෝදරියෝ විදිහට අපේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා වගේම සමාජයට සහ රටට අවශ්‍ය කරන ආකාරයේ දැනුම සහ අනෙකුත් සියලුම දේවල් සපයන වැදගත් ශිෂ්‍ය ව්‍යුහයක් විදිහට අපි මේ කොවිඩ් වසංගත කාල සීමාවේදී පවා ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන කාරණාව පැහැදිලිවම සඳහන් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම සමස්ත HND පාඨමාලා හදාරන අපේම සහෝදර සහෝදරියන්ට දැනුවත් අපේම සහෝදර සහෝදරයන්ගේ අදහස් අනුව මේ අලුත් අහස සාකච්ඡා මාලාව මේ ආකාරයට අපි පවත්වාගෙන ආවා වගේම ඉදිරියටත් අලුත් අහස් සාකච්ඡා මාලාව පවත්වාගෙන යන්නට අපි කටයුතු කරනවා. නව මානයන් ඔස්සේ නව මාතෘකා ඔස්සේ නව කාලීන විද්වත් මාතෘකා ඔස්සේ ඔබ හමුවට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද සඳහන් කරන්න අවශ්‍යයි අද අපේ සාකච්ඡා මාලාවට සහභාගී වෙනවා රුහුණු විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතාණන් ඉතාමත්ම ගෞරවයෙන් සාදරයෙන් යුතුව පිළිගනු ලබනවා අලුත් සාකච්ඡා මාලාවට. ඒ වගේම අප ආයතන පද්ධතිය නියෝජනය කරමින් අපිට ඉතාමත්ම ගෞරවනීය කැඳවීමක් කරගන්නට හැකියාව ලැබෙනවා අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නන්දනී වටගොඩ කුමරු මහත්මියව ඉතාමත්ම ගෞරවයෙන් සහ සාදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මේ වර්තමානයේදී කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් බහුල සම්පත්ධාරියෙක් විදිහට හඳුන්වන්න පුළුවන් සම්පත්ධාරියෙක් විදිහට හඳුන්වන්න පුළුවන් හේමජීව ගෝඨාභය මහතාණන්වත් අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. විශේෂයෙන්ම අද දින සාකච්ඡා මාලාව සාර්ථක කරගන්නට අපිට විශේෂ සහයෝගයක් දක්වුවා. ඒ ගැන සඳහන් කරන්නට අවශ්‍යයි.
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානතුමිය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නසීරා මැඩම්ම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ.ජේ. ජෙස්ප මහතාවත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි සිහිපත් කරන ගමන්ම අද කැඳවා ගන්නට සමත් වුණු අපේ විද්වත් මදුල්ල අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා අශ්‍ය බල මණ්ඩලයේ විදිහටත් ඒ වගේම සියලු උසස් තාක්ෂණ ආයතන නියෝජනය කරන මහාශිෂ්‍ය සංගම් විදිහටත් අපි පිළිගනිමින් සාකච්ඡාව ආරම්භ කරමු කියන කාරණාව සඳහන් කරමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. ස්තුති සහෝදරය ඔබට. ඉතින් අද වර්තමානයේ මුළු සමාජයටම ප්‍රශ්නයක් වෙලා තියෙන. ඒ කියන්නේ මුළු සමාජයේම කතා වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මේ පොහොර ප්‍රශ්නය. ඉතින් පොහොර ප්‍රශ්නය මොකක්ද කියලා හරියට නොදන්න පිරිසකුත් ඉන්න පුළුවන්. පොහොර ප්‍රශ්නය ගැන දැනුවත් වුණත් මේක කුමන විදියකින්ද බලපාන්නේ? ඒ කියන්නේ ගොවියාට කොහොමද බලපාන්නේ? ඒ වගේම මේක අපේ ශ්‍රී ලංකාවේ අනාගතයට කොහොමද බලපාන්නේ කියන ආකාරය පිළිබඳ හරියට දැනුමක් නැති වෙන්න පුළුවන් කට. සෑම දිනකටම. ඉතින් ඒ වගේම මේ ගැන ඉතා දැනුවත් පිරිසක් ඉන්නත් පුළුවන්. ඉතින් අපේ වැඩසටහනේ අරමුණ තමයි අද අරමුණ වෙන්නේ මේ සෑම පිරිසටම මෙම අපේ සංවාදාත්මක වැඩසටහන මාර්ගයෙන් මේ පිළිබඳ මේ පොහොර ප්‍රශ්නය කොහොමද මිනිසර කොහොමද ශ්‍රී ලංකාවේ ජනතාවට බලපාන්නේ කියන එක සාකච්ඡා කරන්න. ඉතින් මේ ප්‍රශ්නය ගැන මම මුලින්ම අදහස් විමසීමට කැමති රුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එල්.එම්. අබේප්‍රම මහත්මයාගෙන් ඔබතුමාගේ අදහස කොහොමද මේ ප්‍රශ්නය ගැන? මේ බොහොම ස්තුතියි. මම හරවන්නේ නේ. ඔව් සර්. ඔය මේ පඩවන විනාඩි දෙකක මට ස්ලයිඩ් දෙක තුන ෂෙයා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන් සර්. මේ බොහොම ස්තුතියි මතුනේ මේ උසස් ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා ඒ ශික්ෂා සංගමයේ සංවිධානය කර අලුත් අහස කියන වැඩසටහන අලුත් විදිහට හිතන යම්කිසි සමාජීය කාර්යභාරයක් කරන ඒ සම්බන්ධව අපි ඉස්තුතිවන්ත වෙන අතරේ කාලීන මාතෘකාවක් මම මේ වෙලාවේ කැමතියි. ඇත්තටම දැන් මේ දවස්වල අපිට පේන ටීවී බලුවාම නිවුස් වලට හැමතැනම ගොවීන් විවිධාකාර උද්ඝෝෂණ Tamanට පෝර ඉල්ලලා. ඉතින් මේ ප්‍රශ්නය අතවසින් ඇති වුණේ කොහොමද මම කෙටියෙන් සඳහන් කරන්න කැමතියි. දැන් ඇත්තටම ගත්තොත් කෘෂිකර්මය කියන එක මේ අලුත් විෂයක් නෙමෙයි. අපේ සීයලා කිස්තු පූර්ව ගණන් වලත් මිනිස්සු එක එක විදිහට වගා කරලා තියෙනවා. අපි සමහර අතීත කතාවල බයිබලයේ කියවත් පෞද්ගලික චරිතයේ කියවත් ගොවිතැන ගැන නිතරම සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ ගොවිතැන පරිණාමණය වෙලා එනකොට දැන් මුල්ම කාලේ මිනිස්සු ටිකක් හිටියා, කැලෑ ගොඩක් තිබුණා, කැලෑ කැපුවා, ගිනි තිව්වා. ඒකට පොළොව බුරුල් උපකරණ ඕනේ නිකන් ඇඟිල්ලෙන් ඉලක් ගහලා ඔය වල් දර්ශ වගේ බීජ තුනේ දැම්මම පැලවෙනවා. ඒවෙන් පසේ පෝෂණය තියෙනවා. ඒවත් කරන වේගයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි අපි අත් වශයෙන්ම දැන් පසේ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙන නිසා අපි ගොඩක් දේවල් ඉවත් කරනවා. ඊට පස්සේ ඒක නිසර වෙනකොට අත්හැරලා වෙන කැලයක් කපනවා. එහෙම තිබුණා. නමුත් ඇත්තටම ගත්තොත් මේ මුල්ම අවුරුදු 2000 ගාන ඉස්සෙල්ලා මේ පැලෝ ෆොරස්ට් පැලෝ කියන සංකල්පය මහා කැලෑ අවුරුදු 25 30 පරණ කැලෑ කපලා ගිනි දාලා ඔය නවදල හේන කියන සංකල්පය. ඉතින් එහෙම වෙලා ඊට පස්සේ ටික කලක් යනකොට මේක වෙනස් වුණා. ඒ ජොර එක්කර කල් කැලේ තියාගන්න බැරි වුණා. අවුරුදු 6ක් 7ක් කරනකොට කපන්න වුණා. ඒකෝර අපි කියන ඒවට නිකන් බුෂ් පැලෝ. ඒකට ඒ වයින් අර වගේ පෝෂණය තිබුණේ නැහැ වගේම පොළොව තද නිසා යම්කිසි උපකරණ භාවිතා කරන්න සිද්ධ වුණා. යම්කිසි බාහිර දුම් නැතත් යම්කිසි ප්‍රමාණයක අස්වන්න ගත්තා. ඊට පස්සේ තවත් ජනගහනය වැඩි වෙනවා, ඊටම සීමිත වෙනවා. ඊට පස්සේ මොකද උනේ? තවත් කෙටි වුණා. අවුරුදු 2-3න් ලඳු කැලෑ කපලා ගිනි තියලා ඊට පස්සේ ඕවන්න පටන් ගත්ත මිනිස්සු. ඒතර ඔය ෂෝට් ෆැලෝ කියන සංකල්පය. හැබැයි එතකොට යම්කිසි පොළොව හාන්න වුණා, උපකරණ අවශ්‍ය වුණා. ඒ වගේම ඉවත් කරන වේගයට වඩා ඒ ප්‍රමාණය ජනනය වෙන්නේ නැති නිසා පස්සේ අවශ්‍ය පෝෂණය යම්කිසි බාහිර දෙමුත් මූලික වශයෙන් අවශ්‍ය වුණා. ඒ නැතත් කරා. ඊට පස්සේ තවත් ජනගහනය වැඩි වෙනවා. අවුරුදු 3ක් බලන් ඉන්නත් බෑ. දැන් හැම අවුරුද්දෙම මහා කණ්ඩි වවනවා මිනිස්සු. දැස්ස බලාගෙන. එතකොට එහෙම ඇවිල්ලා අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ?
ඉඩම් සීමිත වෙලා තියෙනවා. දැන් අපේ රටේ ගත්තොත් තියෙන්නේ ඒක පුද්ගල ඉඩම් හෙක්ටයාර 0.06යි. කියන්නේ ඒක පුද්ගලයාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න. මේ වගේ ඉතා අඩු ප්‍රමාණයකින් මිනිසුන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න ලෝකේ පුරාම. ඒතර ඒ වගේම වැඩිපුර අපේ පරිභෝජනයේ වැඩි වෙලා ආහාර වැඩිපුර අවශ්‍යයි. ඒතකොට ජනගහනයත් වැඩි වෙලා මේ ඔක්කොමත් එක්ක දැන් අපිට සිද්ධ වෙනවා අවුරුද්දේ කන්න කීපයක් වවන්න, ඒ වගේම වාර කීපයක් අසන්න වැක් කරන්න. කියන්නේ දිගින් දිගටම හැමදාම හැම ඉඩමකින් සිද්ධ වෙනවා අපිට පෝෂණය වැක් කරන්න අසන්නත් එක්ක. ඒ වගේ භෝගවල හැම සතියට සැරයක්ම අපි අයින් කරනවා. ඉතින් මේකත් එක්ක අපට පසේ ජනනය වෙන වේගය රසායන ද්‍රව්‍ය, ඒ කියන්නේ අවශ්‍ය මූල ද්‍රව්‍ය, ඒ වගේම කුඩා ප්‍රමාණයක අකුණු ගාලා වගේ වැඩිගෙන එකතු වෙනවා. ඉතින් ඒ ප්‍රමාණය සෑහෙන්නේ නැහැ. මොකද අපි ඊට වඩා වැඩි වේගයකින්, කියන්නේ ඇතුලේ පසට එකතු වෙනට වඩා වැඩි වේගයෙන් අපි ඉවයිට් කරන නිසා අපට සිද්ධ වෙනවා බාහිරයේ දුම් දාන්න. ඉතින් හරිත විප්ලවයත් එක්ක අලුත් පොහොර වර්ග, ඒ වගේම යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම අපි ප්‍රවේදනයේ අත් වශයෙන් ප්‍රවේද ඇති කරා බීඩින් ප්‍රෝග්‍රෑම් වලින් ප්‍රවේද ඇති කළා වැඩි අස්වැන්නක් දෙන්න. ඒතර අක්කරයකින් වැඩිපුර අස්වැන්නක් ගන්න පුළුවන් ප්‍රවේද ඇති කරා. මේ කාලයක් තිස්සේ අත් වශයෙන් මේක කෙටි ගමනක් නෙවෙයි, අවුරුදු 100 ගණනක් ආපු ගමන බොහොම හිමින් ඇවිල්ලා අද අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට මේ සීමිත ඉඩම් ප්‍රමාණයකින් ආහාර ලබා දෙන්න. ඒත් අපි අවුරුද්දකට ඩොලර් බිලියන 2.2 විතර ආහාර ආනයනත් කරනවා. ඉතින් මේ වෙලාවේ මේකින් තමයි වශයෙන් මම කියන්න කැමති මේ දක්වා මේ කුෂිකර්මයේ ගේන්න දායක වෙච්ච මිනිස්සු ගොඩායි. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ, සුලෝකනාන භෝග දෙපාර්තමේන්තුවේ, ඒ වගේම පර්යේෂණ ආයතන විශාල සංඛ්‍යාවක් හැම භෝගයකම VRI, TRI, කොකනට් රිසර්ච් එක මේ වගේ ගොඩාක් කට්ටිය සාමාන්‍යයෙන් පර්යේෂණ කණ්ඩායම සහ ඒ පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ 1000කට වැඩි ප්‍රමාණයක් මේක නියැලෙනවා. ඉතින් මෙහෙම තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙහෙම ආපු ගමන දැන් අපි දැන් පොහොර සහනාධාරය දෙන්න බැරි එක ඇත්ත. ඒක සහනාධාරය දෙන්න විශාල ගාණක් යනවා. එහෙම කවුරුත් සහනාධාරය ඉල්ලන ප්‍රශ්නයක් නැහැ. මේ පොහොර ආනයනය නතර කරොත් මොකද වෙන්නේ? මේ දැන් ගොවිබිම් වලට අර ඉවයිට් කරන වේගයකින් අපට ලබා දෙන්න බැරි නම් ඒ අවශ්‍ය මූලද්‍රව්‍ය තුර අපට අස්වැන්න විදියට ඉවයිට් කරගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ආණ්ඩුව මේ වෙලාවේ මෙහෙම වගේ තීරණයක් ගත්තේ ඇයි කියන එකත් අපිට සලකා බලන්න ඕන කාරණයක්. මොකද ඇත්තම ගත්තොත් දැන් විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. අද විදේශ ශ්‍රමිකයෝ හරහා ඩොලර් එන්නේ ලංකාවට. අපි අපනයනය කරන ඒවා කඩන් වැටලා තියෙන ගොඩක් දේවල්. ඒ නිසා ඩොලර් එන්නේ. ඉතින් අපට ඩොලර් එන්නේ නැහැ. හැබැයි අපට ආනයනය කරන ගොඩක් දේවල් තියෙනවා. ආහාරත් අපි ආනයනය කරනවා. ඒකට මේ හරහා අපිට යම් යම් දැන් ඩොලර් හිඟකම නිසා යම් යම් සීමාකාරීකම් කරන්න ආනයන. ඒතර මුලින්ම මේ ආණ්ඩුව ඇවිල්ලා වාහන ආනයනය කරන්නේ නැත්තුවා. ඒකෙන් සාමාන්‍යයෙන් බිලියන 7ක විතර මේ පිටරට ගලා යamak නතර වුණා. හැබැයි මතක තියාගන්න කාරණයක් තමයි මේගොල්ලෝ ගේන් try කරලා අමතවරුන්ට මන්ත්‍රීවරුන්ට වාහන. ඒකට අනිත් කාරණේ තමයි අනිත් පැත්තෙන් ගත්තොත් ඉතින් තව සෙට් එකක් තියෙනවා දැන් ආනයන නවත්තන්න. පෙට්‍රෝලියම්, ආහාර පිටි වගේ දේවල්, කිරි පිටි, ඊළඟට සීනි, පොහොර මේ වගේ දේවල්. දැන් සීනි වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි පොහොර ආනයනය කරන්නේ. දැන් මේ වෙලාවේ බැලුවා අපේ රටේ දැන් මොකද්ද ලේසියම නවත්තන්න පුළුවන්. දැන් අර අනිත් ඒ ඔක්කොම කෙටි කාලේන බලපෑමක් ඇති කරන දේවල්. පොහොර ආනයනය කරන එක නතර කරන එකෙන් කෙටි කාලන බලපෑමක් ඒක සාමාන්‍යයෙන් මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන බලපෑම. අර ගොවියා කොවිතරෙන් අයින් වෙනවා. අස්වැන්න අඩු වෙනවා. ඊට පස්සේ මේක හරහා අපිට වෙන්න දීර්ඝ කාලන බලපෑම හැබැයි අර වගේ නිවැරදි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මේක අපිට විග්‍රහ කරන්න පුළුවන් දීර්ඝ කාලයක් ගත වෙනවා. නමුත් දැන් මම කියන්නේ නැහැ මෙතෙන්දී දැන් ආණ්ඩුව මේ අරන් තියෙන තීරණයක් වශයෙන් පොහොර ආනයනය නතර කිරීම. රසායනික පොහොර ආනයනය නතර කිරීම. මේක හරහා කෙටි කාලනට වඩා දීර්ඝ කාලන බලපෑම ඇති වෙනවා. නමුත් දැන් ආණ්ඩුවට අනිත් පැත්තෙන් ගත්තොත් දැන් සීනි නවත්තන්න බෑ. කිරිපිටි නවත්තන්න බෑ. පෙට්‍රෝලියම් නවත්තන්න බෑ. ඖෂධ ගෙන්න නවත්තන්න බෑ. ඉතින් මේව නැත්තොත් හෙටම ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේ නිසා අත වශයෙන් අපි අපේ රටේ ගත්තොත් දැන් කාලයක් තිස්සේ අපි නිෂ්පාදනය කරන දේවල් වලට වැඩිපුර පරිභෝජනය කරනවා. මේක අපි කියනවා ඉංග්‍රීසියෙන් මේ රිසෝස් ගැප් එකක් තියෙනවා අපේ රටේ. ඒක දිගින් දිගටම තිබු නිසා මොකද වෙන්නේ අපි වැඩිපුර ප්‍රමාණයක් ආනයනය කරනවා, අඩු ප්‍රමාණයක් අපනයනය කරනවා. අපේ ඩොලර් සංචිත වර්ධනය වෙනුවට ටික ටික හිඳෙනවා. ඉතින් එක දවසක් අපට එනවා අත වශයෙන් අපි දැන් අර්බුදයක ඉන්නේ. එක දවසක් අපට එනවා
මේකට මුහුණ දෙන්න දවසක්. හැබැයි මේ නතර කරලා තියෙන්නේ විද්‍යානුකූල ක්‍රමවේදයක් නිසාවත් වෙන ඔය මේ බසවිසින් තොර ඒ කතාවල් පැත්තක. දැන් එහෙම තමයි ඊට වඩා වෙනස් දේවල් ගොඩක් තියෙනවා. ඒතකොට මේකට ප්‍රධාන හේතුව මේක. නමුත් දැන් අද අපිට කොහොම හරි මේකේ තියෙන ප්‍රතිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට අනාගතයේ ගත්තොත් ලොකු ප්‍රශ්නයක්. එකක් තමයි අපේ තේ වෙළඳපොළ කඩන් වටුනොත් අපිට ආශාරයක් ඒක ගොඩ ගන්න බෑ. මොකද වෙන ලෝකේ වෙන රටවල් මේක අල්ලගත්ත පස්සේ බිලියන 1.5ක විතර US ඩොලර් අවුරුද්දකට අපේ වෙළඳපොළ නැති වෙනවා. ඉතින් පෝරායනය කරන එයින් 4න් එකක් දෙයක් නෑ අතර. ඉතින් අපි කෙටි කාලීනව මේ ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා දිගු කාලීන බලපෑම් තියෙන තැනකට අත තියලා තියෙන්නේ. දැන් මේක හරහා සිදුවෙන බලපෑමේ ප්‍රතිවිපාක සාමාන්‍යයෙන් ඊළඟ කන්නේදී ඊළඟ අවුරුද්දේ තව අවුරුදු දෙකකට පස්සේ එන්න මේක අපි විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අර්බුදයේ ප්‍රමාණය සම්බන්ධව අපි විවිධාකාරයෙන් ඇස්ටිමේට් කරලා තියෙනවා. නමුත් ප්‍රමාණය අපි මේ එක භෝගවලින් අපි කතා කරන්න යන්නේ කොහොමද ආහාර අර්බුදයකට ඊළඟ වෙන රටවලින් අපට ආහාර ගෙන්නන්න හැකියාවක් නැහැ මේ වෙලාව වෙනකොට. මොකද හේතුව ලෝකේ හැම රටක්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක තමන්ගේ නිෂ්පාදන කඩාවැටීමකට භාජනය වෙලා තියෙනවා. ඉතින් අපිට අපේ ගොවියා මේ නිෂ්පාදනයෙන් අයින් වුණොත් මොකද අපේ දැන් අලුත් කියන ප්‍රභේද කාබනික පොහොර දාලා එහෙම නැත්නම් අර සාමාන්‍ය රසායනික පොහොර මේ කියන්නේ යෙදුම් ලබා දෙන්නේ නැතුව මේ අපි වෙනස් කරලා තියෙන අභිජනන ක්‍රම හරහා භෝගවල පොහොර සංවිධානයේ ඉතා මේ විද්‍යානුකූලව වෙනස් කරලා තියෙන නිසා මේ ප්‍රභේද රසායනික පොහොර වගේ බාහිර යෙදුම් නැතුව වගා කරන්න බෑ. එහෙමනම් අපට හොයා ගන්න වෙනවා වල් දර්ශන. එහෙම වල් දර්ශන වගා කරන්නේ කරදමුංගු ළඟට කරාබුනේට එහෙම ලොකු ප්‍රතිචාරයක් පොළොවට ප්‍රතිචාරයක් නැතුව වගා කරන්න පුළුවන්. අනිකුත් සියලුම ආහාර භෝග තේ සියලුම වැවිලි භෝග අපි වෙනස් කරලා තියෙනවා වල් දර්ශන වලින් ගොඩාක් ඈතට ගිහිල්ලා තියෙනවා. දැනට අපිට මේකට කෙටි කාලීන වශයෙන් අලුත් ප්‍රභේද රසායනික පොහොරට සංවේදී නොවන අලුත් ප්‍රභේද හොයාගන්න සිද්ධ වෙනවා. ඒක හැබැයි දවසකින් දෙකකින් කරන්න පුළුවන් කාලයක් නෙවෙයි. ඉතා දීර්ඝ කාලයක් ගත වෙන කාරණයක්. ඉතින් ඒක නිසා මම හිතනවා මේක අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න කතා කරමු. මේක අපි දැන් බරපතල අර්බුදයකට අපි මුහුණ දෙලා තියෙන ආහාර හිලියක් සාගතයක් පැකියාවේ මේ විරහිත භාවය අනාගතයේ අපේ බොහොම නිකන් අපිට හිතා ගන්න බැරි මට්ටමේ මේ කඩාවැටීමකට භාජනය වෙනවා මේ ප්‍රතිපත්තිය හරහා. මොකද රජය කිව්වට කාබනික පොහොර ලබා දෙනවා කියලා එක පැත්තකින් ඒක විද්‍යාත්මක නැහැ. අනිත් පැත්තෙන් අපිට පේන්නේ නැහැ මේ ඔය කියන විදිහේ මහා වේගවත් කාබනික පොහොර නිෂ්පාදනය කරන ක්‍රියාවලියක්. එහෙනම් බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. ස්තුතියි මහාචාර්යතුමනි. ඉතින් අප හිතවත් හාඩි උසස් තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය වෙතට මම දැන් යොමු වෙනවා. නන්දනී වටගොඩ කුමර මහත්මිය, ඔබ මොකද්ද මේ ගැන දරන අදහස? පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ මට මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන. ඇත්තටම මේ පොහොර ප්‍රශ්නයක් අපිට උදා හරිත විප්ලවය පැවිදීම සමග වැඩි දියුණු කරපු ප්‍රභේද පැමිණියා. එතකොට මුළු ලෝකයේම මේ හරිත විප්ලවය කියන එක ලංකාවට විතරක් බලපෑවේ නෑ. මුළු ලෝකයටම බලපෑවා. එතකොට අපේ රටෙත් මේ වැඩි වෙන ජනගහනයත් එක්ක අලුත් ප්‍රභේද, ඒ කියන්නේ වැඩි දියුණු කරපු ප්‍රභේද වගා කරන්න සිද්ධ වුණා. ඒ වගා කරන වැඩි දියුණු කරපු ප්‍රභේද මේ පොහොරට ප්‍රතිචාර අධික විදියට ප්‍රතිචාර දක්වන ප්‍රභේද. ඒක නිසා ඒ 60 දශකයේ ඉඳලා අද දක්වා මේ පොහොර භාවිතය කියන එක මම හිතන්නේ 100 ගුණයකටත් වඩා වැඩි වුණා. එතකොට ඒ ප්‍රශ්නෙත් එක්ක අපේ ගොවීන් හුරු වෙලා ඉන්නේ දැන් මේ පොහොර භාවිතයට. එතකොට මේ රසායනික පොහොර වලින් ඉක්මනින් ෂණික පිළිතුරු දෙනවා වගේම අර වැඩි දියුණු කරපු ප්‍රභේද වලටත් අවශ්‍ය මේ රසායනික පොහොර, ඒක රසායනික පොහොර වලට තමයි ඒක ඉක්මන් ප්‍රතිචාර දෙන්නේ. එතකොට ඒකත් එක්ක අපේ අර පැරණි ප්‍රභේද ගොඩාක් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා.
එතකොට දැන් අපි මේක මේ විදියට අවුරුදු ගාණක් තිස්සේ ආපු රටාව එක පාරටම වෙනස් කරන්න යනකොට දැන් අපේ ගොවියා තමයි මේ ගොවි නිෂ්පාදන කරන්නේ. එතකොට අපි බලන්න ඕන ගොවියාගේ මානසික තත්ත්වය. එතකොට ගොවියා වගා කරනකොට එයාලට දැන් පවත්වාගෙන ආපු තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකට හුරු වෙන්න ඕනේ. එතකොට ඒ හුරු වීමේදී එයාලට හුරු වෙන්න ඒක පුළුවන්ද කියන ගැටලුව. අනිත් ප්‍රශ්නේ තමයි දැන් හරිත විප්ලවයත් එක්ක ගොඩාක්ම වෙලා තියෙන්නේ ඉස්සර හරිත විප්ලවයට කලින් තිබුණේ ස්වභාවික වර්ණයක්. ඒ කියන්නේ මේ පසේ තිබුණු පෝෂක යොදාගෙන තමයි වගාවල් කරේ. එතකොට පොහොර වෙනම නිෂ්පාදනය කරෙත් නැහැ, පිටින් පොහොර දැම්මෙත් නැහැ. එතකොට ශාක ඒ කියන්නේ ස්වභාවික වර්ණයකින් තමයි මේ දේවල් සිද්ධ වුනේ. ඊට පස්සේ හරිත විප්ලවයත් එක්ක මානව වර්ණයක් සිද්ධ වුණා. මිනිස්සු තමයි තීරණය කළේ මොන ප්‍රභේදද වගා කරන්නේ, මොන ඒ ප්‍රභේද වලට අදාළ පොහොර වර්ග මොනවාද. එතකොට මේ පොහොර වර්ග වලට සංවේදී ශාක ගොඩක් මෘදු වෙනකොට සත්තු පලිබෝධ මේ ලෙඩ රෝග ආවා. එතකොට ඒකට පිළියම් විදියට පලිබෝධනාශක මේ ඒවාව. එතකොට ඒ දේවල් එක්ක තමයි මිනිස්සු අවුරුදු ගාණක් දැන් ජීවත් වුනේ. එතකොට දැන් අපිට කාබනික පොහොර වලට වඩා අපි හොඳයි මේ ඕගනික් ෆාමින් කියනවා නම්, කාබනික ගොවිතැන කියනවා නම්, එතකොට දැන් මේ දේවල් අපි ගොවීන්ට කියලා දීලා කාබනික පොහොරවල වැදගත්කම සහ මේ කාබනික ගොවිතැනේ වැදගත්කම ඒගොල්ලන්ට පහදලා දීලා අපිට යන්න පුළුවන් ගමනක් නෑ නෙමෙයි. යන්න පුළුවන් ගමනක් තියෙනවා. මොකද මේ විදියට රසායනික පොහොර සහ කෘමිනාශක වගේ දේවල් භාවිතා කිරීම තුළ පරිසරයට වුණ හානිය, එතකොට මිනිසාගේ සෞඛ්‍යයට වුණ හානිය, එතකොට පරිසරයත් එක්ක සම්බන්ධ පසේ ජෛවත්වයට වුණ හානිය, ඒ වගේ ගොඩාක් දේවල් මෙතන වෙලා තියෙනවා. එතකොට මේ දේවල් අපිට එකපාරට නැති කරන්න අමාරුයි. නමුත් අපිට මේ දෙයට යන්න පොඩි ගමනක් තියෙනවා. ඒ ගමනට අපි පොඩ්ඩ තමයි මේක හුරු කරගෙන යන්න වෙන්නේ. මොකද ශාකයක් ගත්තාම ශාකයේ වර්ධන අවධි තියෙනවා. ඒතර ඒ වර්ධන අවධි වලට අවශ්‍ය පෝෂක කොටස් වෙනම තීරණය කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එතකොට දැන් ශාකයේ වර්ධනය පටන් ගන්නකොට ගොඩක් නයිට්‍රජන් අවශ්‍යතාවය තියෙනවා. දැන් නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි අපි යූරියා කියන පොහොර දීලා තියෙන්නේ. එතකොට දැන් අපි ඒක යොදන්නේ නැහැනේ. ඒක යොදන්නේ නැත්නම් අපිට ගොවියට ක්‍රමවේද කියන්න වෙනවා. මේ වර්ධනය පටන් ගන්නකොටම ඒ ශාකයට ඒ පෝෂක ටික එන්න නම් අපි මොන ක්‍රමවේදද මේ කාබනික ගොවිතැනේදී පාවිච්චි කරන්න ඕනි කියලා. එතකොට ඒ දේවල් අපි විද්‍යාත්මකව යම්කිසි ප්‍රමිතියකට ඒ ප්‍රතිපත්ති සකස් කරන්න වෙනවා. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මේ සම්බන්ධ විද්වතුන් සියල්ලම එකතු වෙලා මේ වගාව කියන එක මොකද්ද? මේ පැලයක් කියන්නේ ගහක්, මිනිස්සෙක් වගේ තමයි. පෝෂක අවදි තියෙනවා. ඒ වගේ වෙනස් පෝෂක අවශ්‍ය වෙන්නේ. එතකොට වගා කරන මොහොතේදීම පසේ තියෙන්න ඕන පෝෂක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේකේ තවත් දෙයක් තියෙනවා. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක ශාක වලට නියමිත පොහොර නිර්දේශ දීලා තියෙනවා. එතකොට ඒ නිර්දේශ දීලා තිබුණාට අපි ගොඩක් වෙලාවට ගොවියෝ මේ පස් සාම්පල් චෙක් කරන්නේ නැහැ. පස් සාම්පල් වල කොච්චර නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තියනවාද බලලා ශාකයට අවශ්‍ය ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙනවා. අඩු ප්‍රමාණයක් බලලා දාන්නෙත් නැහැ. එතකොට ඒ දේවල් මෙච්චර කාලයක් සිද්ධ වෙලා නැහැ. ඒක බොහොම අඩුවෙන් සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා ගොඩාක් පර්යේෂණ කරලා ඒ පර්යේෂණ ලෙවල් එක මේ ෆාමර් ලෙවල් එකට ගේන්න. එතකොට එහෙම ගේන්න අපිට මේ එකපාරටම බෑ. මේකට කාලයක් යනවා. එතකොට ඒ යන කාලය අතරේදී මේ ගොවියාගේ අසරණ වීම වැළැක්වීමට ක්‍රියාදාමයක් අපිට තියෙන්න ඕන. මොකද ශනිකව මේගොල්ලෝ වගා කරන එක නැවැත්තුවොත් අපිට ආහාර හිඟයක් අර අපේ අබේ වික්‍රම සර් කිව්වා වගේ ආහාර හිඟය සාගතයක් ඇති වෙන්න පුළුවන්.
එතකොට එතෙන්දී අපිට ආනයනය කරන්න සිද්ධ වෙයි ආහාර වර්ග. එතකොට අපිට ගොඩක් ගැටලු ඇති වෙයි. ඒක නිසා මේක අපි ප්‍රතිපත්ති සකස් කරලා සමෝදානික මුළු ලංකාවේම සියලුම දෙනාගේ එකතුවෙන් යන්න පුළුවන් ගමනක් තියෙනවා. හැබැයි මේ ගමන අපිට ඉක්මනින් යන්න පුළුවන් කියලා මට කියන්න අමාරුයි. මොකද කාබනික පොහොර වලින් ශනික විසඳුම් ගන්න අමාරුයි. ඒකේ අපි අපේ සාකච්ඡාවට යනකොට අපි ගොඩක් දේවල් කතා කරමු. මට දැනට කියන්න තියෙන දේ තමයි අපිට මේ කාබනික ගොවිතැන ගොඩාක් හොඳයි. ඒක මම ගොඩක් අනුමත කරන දෙයක්. අපිට මේක මීට ගොඩාක් කලින් තීරණය කරලා එන්න තිබුණු ගමනක් තිබුණා. නමුත් දැන් හරි අපිට ඒ දේ ඔළුවට ආපු එක ගොඩක් හොඳයි. අපේ මතු පරම්පරාවල් වලට හරි මේකේ ප්‍රයෝජනෙ ලැබෙවි. නමුත් අපිට මේ හැම දෙයක්ම අපි වික්‍රම සර් කිව්වා වගේ අර ශනික විසඳුම් අපිට කරන්න අමාරුයි. ඉතින් අපි සාකච්ඡාවේදී වැඩිදුර කතා කරමු. බොහොම ස්තුතියි මම මේ සංවාදයට ඔයගොල්ලන් සම්බන්ධ කරගත්තට. බොහොම ස්තුතියි මැඩම්. ඔව් ඇත්තටම බලද්දී අර පේනවට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ සංවාදයේ ඉදිරියට යනකොට මේ සියල්ල ගැන සවිස්තරාත්මකව ඔබ සියල්ලම සමගම සංවාදයේ දෙන්න, අපේ බලා සිටින්න සමග සංවාදයේ දෙන්න. ඉතින් පොහොර නිෂ්පාදන ශාස්ත්‍රයේ දිගු අත්දැකීම් රාශියක් සහිත පුද්ගලෙක් තමයි හේමචිය ගෝඨාභය මහතා. ඉතින් ඔබතුමන්ට මේ පොහොර ශාස්ත්‍රය ගැන අපට වඩා විශාල දැනුමක් ඇති. ඉතින් ඔබතුමා මොකද්ද මෙම ප්‍රශ්නය ගැන මොන විදියටද මේ ප්‍රශ්නය ගැන දකින්නේ? මොකද්ද වෙනස් වෙන්න ඕන මේ දේ? බොහොමත් ස්තුතියි. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒකත් එක්කම අපේ ජාතික විද්‍යාලයේ සම්පාදකතුමා අපේ මහාචාර්ය අබේක්‍රම මහත්මයාත් මෙතන අපිත් එක්කම රැඳිලා ඉන්නවා. ඉතින් මුලින්ම මම පැහැදිලි කරන්න කැමතියි මට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න පුළුවන් නම් පොඩි දෙයක් ෂෙයා කරගන්න ඕන. මේ මම හිතන්නේ මේක පේනවද දන්නේ නැහැ ඔයාලට. ඔව් සර්. ඔව්. මගේ ස්ක්‍රීන් එක පේනව නේද? රයිට්. ඔව්. මේ තියෙන්නේ 2019 වෙනකොට ලෝකේ කාබනික කෘෂිකර්මාන්තයේ තිබුණු තත්ත්වය. අතරම දැන් මේ අපේ අබේක්‍රම මහත්මයා කිව්වා වගේම අපේ නන්දනි මැඩම් කියපු වගේම ලෝකේ කියන්නේ කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පොසිටිව් ග්‍රෝත් එකක් එහෙම නැත්නම් ධනාත්මක වර්ධනයක් ලෝකේ පුරාම පවතිනවා. හැබැයි අපි මේක ඉන් නට්ෂෙල් ගත්තොත් සමස්ත ලෝකයේම කෘෂිකාර්මික ඉඩම් වලින් අපිට කාබනික කෘෂිකර්මාන්ත සඳහා යොදාගෙන තියෙන 1.5% පමණයි. එතකොට මම මේක තවත් පොඩ්ඩක් එහාට ගියොත් මෙතනින් තව එකක් එහාට ගියොත් ඔයාලට පේනවා ඇති සමස්ත ලෝකේ කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන තියෙනවා මිලියන හෙක්ටයාර මිලියන 72.3ක 2019 දී ඒකේ වැඩිම ප්‍රමාණය කියන්නේ රටක් විදියට රටේ කියන්නේ සමස්ත ඉඩම් ප්‍රමාණය නෙවෙයි ඉඩම් ප්‍රමාණය සාපේක්ෂව ගත්තොත් වැඩිම ඉඩම් ප්‍රමාණයක් යොදාගෙන තියෙන ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර මිලියන 35ක් මතක තියාගන්න ආජන්ටිනාව ඊළඟට ස්පේන් ඊළඟට US ඊළඟට ඉන්දියා ඊළඟට මෙතන රටේ තියෙන ප්‍රමාණය මත රටේ තියෙන ඉඩම් ප්‍රමාණය මත නෙමෙයි මේ පාවිච්චි කරපු ඉඩම් ප්‍රමාණය මත පෙළ ගැස්වෙන්නේ. මේක වැදගත්ම කාරණේ අපි කවුරුත් අමතක කරනවා මේ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 50%කට වැඩිය පාවිච්චි කරන්නේ පාස්චර් ලෑන්ඩ් එහෙම නැත්නම් ග්‍රේසින් ලෑන්ඩ් ඒ කියන්නේ සත්ත්ව පාලනයට තමයි මේ ඕගනික් ලෑන්ඩ්ස් පාවිච්චි කරන්නේ. එතකොට රටවල් විදියට තමන්ගේ
කෘෂිකාර්මික ඉඩම් වලින් වැඩිම ප්‍රමාණය පාවිච්චි කරන රටවල් ටික තමයි ඊළඟට පෙළ ගස්වල තියෙන්නේ. මම ඒක ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නන්නම්. මේ තියෙන්නේ ඕගනික් ඇග්‍රිකල්චර් වලට කොච්චරද රටවල් විදිහට පාවිච්චි කරන්නේ? ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව, ස්පේන්, USA, ඉන්දියා, ප්‍රාන්ස්, චයිනා, උරුගුවේ, ඉතාලි, ජර්මනි. එතකොට මේක වැදගත් දේ තමයි ලංකාවේ මේ මොහොත වෙනකොට ලංකාවේ කාබන් කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන තියෙන්නේ අපේ සමස්ත භූමි ප්‍රමාණය, කියන්නේ කෘෂිකාර්මික භූමි ප්‍රමාණය 2.5%ක් එහෙම නැත්නම් හෙක්ටාර දල වශයෙන් 70000කට ආසන්න ප්‍රමාණයක් පමණයි. එතකොට රටවල් විදියට තමන්ගේ ඕගනික් ෂෙයාර් එක ගත්තාම මෙන්න මේ තියෙනවා බලා ගන්න පුළුවන් ප්‍රධාන රටවල් ටික 2019 දී කොහොමද මේ රටවල් ටික පෙළ ගැස්සිලා තියෙන්නේ කියලා. මේකෙන් ප්‍රධාන දේ මට මතු කරගන්න ඕන දේ තමයි මේ ඉතා බහුතරයක් රටවල් මේ කාබන් කෘෂිකර්මාන්තයට ගිහිල්ලා තියෙන්නේ. තමන්ගේ මේ ගිහින් තියෙන රටවල් බහුතරයක් සංවර්ධිත යුරෝපීය රටවල්. එතනින් එහාට ගියහම ඉතාමත්ම එහයින් උදාහරණ වලට අපට ඇවිල්ලා තියෙන්නේ උරුගුවේ වගේ ලතින් ඇමරිකානු රටවල් කීපයක් පමණයි. ඊළඟට ඊළඟට පෙන්වන්නේ තවත් පැත්තක්. මේ තමයි 2019 වෙනකොට ලෝකේ කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තියෙන සමස්ත වෙළඳාගය යුරෝ බිලියන 106ක් විතර. ඒකෙනුත් ඔයාලට පේනවා ඇති වැඩිම ප්‍රමාණය දක්වන්නේ ඇමරිකාව, ඊළඟට ජර්මනිය, ප්‍රංශය, ඒ වගේ රටවල්. ඒ කියන්නේ නෝර්ත් ඇමරිකා මහද්වීප විදියට ගත්තොත් මේ 106න් 48ක්ම ඒගොල්ලෝ. ඉතින් මම මේ ෆිගර්ස් ටික පෙන්වන්න උත්සාහ ගත්තේ කාබනික කෘෂිකර්මාන්තය කියන එක තුන්වන ලෝකේ රටක් විදියට අපි ඉස්සරහට ගේන එක කොච්චර අභියෝගාත්මකද කියලා පෙන්වනවා. මේක අපේ මහාචාර්ය අබේක්‍රම මහත්මයා කියපු විදියටම ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කළා ලංකාවට ආර්ථික වශයෙන් යම්කිසි වාසියක් ගන්න පුළුවන්. මොනවාද අපි කියන කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන් දෙයක් විදියට මේක ඉස්සරහට ගෙනාව නෙවෙයි. ඊටාම පැහැදිලිව ගෙවුම් ශේෂයේ තියෙන අර්බුදයන් සමනය කර ගැනීම සඳහා කෙටි කාලීනව මේකේ මොනවා හරි ගැටලු අඩුවෙන් පැන නගින ශේෂ්ත්‍රයන් ටික බලාගෙන ඉම්පෝට් තහනම් කිරීමක් තමයි අපි විග්‍රහ කරගන්නේ මේ පොහොර තහනම්. ඊළඟට කාබනික කෘෂිකර්මාන්තය ගැන කතා කරොත් මම හිතන්නේ අපේ නන්දනි මැඩම් කිව්වා වගේම අපි කිසිම කෙනෙක් කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විරෝධයක් නැහැ. අතරම කාබනික කෘෂිකර්මාන්තය පැත්තට යන්න පුළුවන් තරමට අපට හොඳයි. ඒක ගැන ගැටලුවක් නැහැ. හැබැයි අපි එකෙන් තේරුම් ගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. මම ඒකත් තව පොඩ්ඩක් මතු කරලා පෙන්නන්නම්. මෙන්න මෙතනට මෙන්න මේ ස්ලයිඩ් එකට આવොත් පේනවා ලංකාවේ ලෑන්ඩ් යූස් එක 2018 දී අපේ හෝම් ගාඩන් තියෙනවා හෙක්ටයාර අපි ගත්තොත් 1.1 මිලියන් almost 1.2 මිලියන් විතර. ඒ කියන්නේ සමස්ත ප්‍රමාණයෙන් 18%ක් විතර. ඉතින් මෙන්න මෙතනට තමයි කාබනික කෘෂිකර්මාන්තය කාට හරි යොමු කරගන්න ඕන නම් කාබනික කෘෂිකර්මාන්තයට යොදා ගන්න ඕන නම් මෙන්න මේක තමයි පොටෙන්ෂියල් එක. එහෙම නැතුව අපේ තියෙන ප්ලාන්ටේෂන් ක්‍රොප් ඒ කියන්නේ ටී රබර් කොකනට් වගේ දේවල් එහෙම ඊළඟට අපේ තියෙන ස්ටේපල් ෆුඩ් එක පැඩි ඊළඟට අපේ තියෙන අනිත් මේ other cereals ඊළඟට other peel crop සිනමන් වගේ අපේ තියෙන කෑෂ් ක්‍රොප් එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ක්‍රොප් මේවට මේ කාබනික කෘෂිකර්මාන්තය කඩිමුඩිය ගේනවා කියන එකම තාම දරුණු ආර්ථික ප්‍රතිවිපාක අහිතකර ආර්ථික ප්‍රතිවිපාක අපිට ගේන්න ලැබෙන්න නියමිත ප්‍රශ්නයක් බවට අපි තේරුම් ගන්න ඕන. ඉතින් කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ අර අපි කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හොඳ දෙයක් වැරදි විදියට කරන්න ගියහම එන ප්‍රශ්න වලට තමයි අපි මේ මුහුණ දීලා තියෙන්නේ. මම හිතන්නේ අපි මේ සාකච්ඡාව ඉදිරියේදී අපි තව තේරුම් ගමු කොහොමද මේක අපිට බලපාන්නේ මොන විදියටද මේව කරන්නේ අපි මේක විග්‍රහ කරගන්න ඕනේ කියන එක. මම තව එක ස්ලයිඩ් එකකින් මගේ මේ අදහස් දැක්වීම නවත්වනවා. මෙන්න මේකත් පොඩ්ඩක් අපි තේරුම් ගමු ඉස්සරහට යන්න කලින්. මේක ડોક્ટર අනුරුද්ධ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එතුමා ෂෙයා කරගත්ත ස්ලයිඩ් එකක්. මේ තියෙන සමස්ත සයිකල් එක අපි තේරුම් ගන්න ඕන දේ. අර
අපි මේ දැන් අපි මේ නවත්තලා තියෙන යූරියා එහෙම නැත්නම් අපි කියන සංශ්ලේෂිත පොහොර අපි කියනවා සින්තටික් ෆර්ටිලයිසර් කියන ඔය රසායනික පොහොර කියනකට වඩා හරිම නම එතන මේ සින්තටික් ෆර්ටිලයිසර් සහ සින්තටික් ඉන්පුට්ස් අපි බෝග වලට පාවිච්චි කරලාම එයා බෝගේ තවත් යනවා පසේ තියෙන පාංශු පෝෂක අපේ අබේක්‍රම මහත්මයා ඊටාම පැහැදිලිවම පෙන්නවා ඉස්සර කාලේදී මේ පාංශු පෝෂක නැවත රීෆිල් වෙන්න අපි ටයිම් දුන්නා දැන් අපි ටයිම් එකක් දෙන්නේ නැහැ ඒ ටයිම් එක දෙන්නේ නැති නිසා ඒක වහගන්න එහෙම නැත්නම් ඒකේ අඩුපාඩුව සප්ලිමන්ටරි එකක් විදියට තමයි අපි මේ සින්තටික් ෆර්ටිලයිසර් හයි අද ඉන්පුට්ස් දෙන්නේ මේ අපි හදන ක්‍රොප් එකෙන් කොටසක් අපි කෙලින්ම කන්සම්ප්ෂන් වලට යනවා එහෙම නැත්නම් අපි පරිභෝජනයට ගන්නවා තව කොටසක් අපි සත්වාහාර විදියට පාවිච්චි කරනවා මේ හැම දෙකේ මේ ප්‍රොසෙස් හැම එකදීම මතක තියාගන්න අපේ මේ සමස්ත අස්වැන්නෙන් එහෙම නැත්නම් මේ පාවිච්චි කරන මූලද්‍රව්‍ය මේ සියල්ලම යම් හානියක් වෙනවා ඊළඟට අපි කන්සම්ප්ෂන් කරාට පස්සේ මේ අපෙන් එන එක්ස්ක්‍රීටා වේස්ට් මේ සියල්ලම එකතු කරලා මෙන්න මේවා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රීසයිකලින් ප්‍රොසෙස් එකක් හරහා අපිට කාබනික පොහොර හෝ මොකක් හෝ දෙයක් බවට නැවත මේ බෝග වලට පත් කරන්න මේ සයිකල් එකකින් වලට හොඳටම පේනවා ඇති මෙතනට පත් කරන්න. හැබැයි මේ ප්‍රමාණය අපි මේ පාවිච්චි කරන ප්‍රමාණයට වඩා හැම වෙලාවෙම අඩුයයි. හැම වෙලාවෙම වේස්ට් එකක් ලොස් එකක් තියෙනවා. ඒ නිසා අපිට මේ කාබනික ගොවිතැනට යද්දී තියෙන ඊළඟ අභියෝගය තමයි අපි මේක සප්ලිමන්ට් කරන්න. එහෙම නැත්නම් මේ අඩු වෙන ප්‍රමාණය මේ සින්තටික් අපි නැවතුත් අඩු වෙන ප්‍රමාණය දෙන්න නම් අපිට සිද්ධ වෙනවා ස්වභාවික පරිසරයෙන් මෙතනට අවශ්‍ය සප්ලිමන්ට් දෙන්න. එහෙම නැත්නම් අපිට කැලේ කපන්න වෙනවා. කැලෙන් අපි ගන්න වෙනවා. එහෙම නැත්නම් සීවීඩ්ස් අපි ශත වර්ෂ ගානක් සියවස් ගානක් තිස්සේ ගොඩ නැගුණු සාගර පරිසරයේ තියෙන සීවීඩ්ස් සිත් ගලවලා උඩට ගේන්න වෙනවා. එහෙම නැත්නම් ඕල්ටර්නේටිව් විදියට මයික්‍රොබ්ස්ලා ගේන්න. මේ හැම එකකින්ම තමයි අපිට මේක සප්ලිමන්ට් කරන්න වෙන්නේ. නිසා මේක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ මොහොතේදී අපි මේ ෂණිකව ඉතාම ඉක්මනින් වැඩි දුරට කරුණු අධ්‍යයනකින් තොරව මේ කරන්න ගිහිල්ලා තියෙනවා. මම මේ සයිකල් එක පොඩ්ඩක් පෙන්නුවේ. අපි මේක ඉස්සරහට කතා කරමු. මේක තියෙන ඉම්පැක්ට් ගොඩක් තියෙනවා. ඉතින් මම හිතනවා අපි සාකච්ඡාව ඉස්සරහට මතු කරගමු. පොදුවේ එක එක බෝග වලට කොහොමද මේක දල වශයෙන් බලපාන රටේ ආර්ථිකයට පොදුවේ බලපාන්නේ කොහොමද මම හිතන්නේ මහාචාර්ය අබේක්‍රම මහත්මයා මට වඩා ඉතාම හොඳින් මේක පැහැදිලි කරා. සහ අපිට කොහොමද මේ වගේ තීරණයක් හරියට එහෙම නැත්නම් ගැටලු අවම කරගැනීමෙන් අපිට කොහොමද මෙහෙම තීරණයකට එළඹෙන්න පුළුවන් වෙන්නේ කියන එක. මම හිතනවා මගේ මූලික වටේ අදහස් දැක්වීම මෙතනින් මම සමාප්ත කරනවා. අපි ඉස්සරහට බලමු කොහොමද ඊළඟ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කියලා. තුතිය ඔබතුමන්ටත් අපිට කාල වේලාව සමග තමයි පොඩි තරගයකට යෙදෙන්න වෙන්නේ. මොකද කාල සීමාව ඉතාම සීමිතයි. ඉතින් අප ඊළඟට යමුමු. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගත්තොත් අද කීයක ආරම්භ වෙනන්නේ ඉතාමත් ඈතට දිවයන්න. ඉතින් ක්‍රිස්තුපූර්ව 10-20 සියවස්වල ආර්ය ජන කණ්ඩායම මෙහාට ආවත් එක්කම කෘෂිකර්මාන්තය පටන් ගන්නවා. ඔබ සියලු දෙනාම දන්නවා අනුරාධපුර පොළොන්නරුව යුගවල කෘෂිකර්මාන්තයෙන් ශාස්ත්‍රීය වෙච්ච ශ්‍රී ලංකාව ගැන. ඉතින් එදා රසායනික පොහොර යොදාගත්තේ නැහැ ශ්‍රී ලංකාව. මොකද රසායනික පොහොර මං හිතන්නේ නැහැ ඒ කාලේ රසායනික පොහොර හොයාගෙන තිබුණා කියලා. ඉතින් කොහොමද මේ රසායනික පොහොර මොන කාල වකවානුවකද ශ්‍රී ලංකාවට හඳුන්වලා දෙන්නේ? ඇයි මේ වගේ රසායනික පොහොර වලට ඇයි මිනිසා යොමු වෙන්නේ? මේ පිළිබඳව අදහසක් එක් කළොත් මහාචාර්යතුමනි ඔබතුමන් මොකද්ද හිතන්නේ? බොහොම ස්තුතියි. අතවශයෙන්ම දැන් මම කලින් කතා කරපු විදිහට මේ ජනගහනය අඩු, ඒ වන ගහනය විශාල ප්‍රමාණයක් තියෙන. දැන් අපි පරණ කතා කියනකොට අපිට ඔය බැද්දකම නව කතාව කියනකොට අපිට ඒ කාලේ කුෂිකර්ම ගැන අදහසක් එනවා. කැලේ කැබල පුරාක්ම වැවුවා. හැබැයි කල්පනා කරලා බලන්න ඒගොල්ලොන්ගේ නව කතාව ඇතුළෙම කියොත් ඒගොල්ලොන්ගේ ජීවිත අපේ ජීවිතත් එක්ක සංසන්දනය කරනකොට අපි ඊට වඩා හොඳ ජීවිත ගත කරනවා. මොකද හේතුව දැන් ඒ
සම්ප්‍රදායික කුෂිකර්මය තුළේ මිනිස්සු ගමනක් ඇවිල්ලා තියෙන තමයි. නමුත් අපි අත වශයෙන් අපි ඒ වගේ දේවල් ගැන සමාජලාට ආඩම්බරණු කතා කරන තමයි. නමුත් ඒක වකවානුවේ මේ මිනිසුන්ගේ ජීවත් වෙච්ච ස්වභාවය, ඒ පරිසරය අපි සමාජලාට අපි නිකන් පොඩි කුහකකමකුත් තියෙනවා. අපි ආසයි සංස්කෘතියේ විදියට සාම්ප්‍රදායික ගෝයෝ අර අහුවේ දර පොඩි අමුඩ ඇඳගෙන මගුලෙන් හරක් පස්සෙන් යන කරන් හානවා. ඒවා ගැන අපි වර්ණනා කරලා ආඩම්බරෙන් කතා කරාට ඇත්තම අපි පිටිනම් බලන් ඒ ගැන බලලා අපිට විඳින්න පුළුවන් වුණාට ඒ මිනිස්සුගේ ජීවිතය එහෙම මේ සුඛෝභෝගී හොඳ ජීවිත නෙමෙයි. ඉතර බලාපොරොත්තු සහිත ජීවිත නෙමෙයි. අපේ ජීවිතය ඊට වඩා බලාපොරොත්තු දැන් අපේ කෘෂිකර්මයේ අපු ගමනේ අපට ආහාර නිශ්චිත භාවයක් තියෙනවා. අපිට මේ හෙට කැම නැතිව කියලා බයක් නැහැ. නමුත් දැන් වැදගත්ම නවකතාවනේ සිලිඳුලාගේ ඒ හීන්ගිතරලගේ ජීවිත එච්චර හොඳ ජීවිත නෙමෙයි. දැන් මම කියන්නේ යන්නේ කෘෂිකර්මයේ අතීතයේත් අපි කරා තමයි අපි සංස්කෘතික වශයෙන් අපි ආඩම්බරයෙන් පොඩි නොස්ටැල්ජික් ගතියකුත් අපේ ගාව තියෙනවා. අපි ලොකු කයිවාරුවක් ගන්නවා තමයි. නමුත් අද ඒ කෘෂිකර්ම ක්ෂේත්‍රයට දායක වෙච්ච ඒ විද්‍යාත්මක සායක වෙච්ච විද්‍යාඥයෝ ඒ වගේම විවිධ ආයතනික මේ විශාල මුදලක් වේදම් කරලා ඒක හරහා අපි ආපු ගමනේදී මේ රසායනික පොහොර විශාල වශයෙන් භාවිත කරන්න පටන් ගත්තේ අත් වශයෙන් මේ හරිත විප්ලවයත් එක්ක. මොකද බටහිර රටවල ඒ මිනිසුන්ගේ කර්මාන්ත විප්ලවයත් එක්ක ආදායම වැඩි වෙනකොට ඒ මිනිස්සුන්ට කන්න පුළුවන් ප්‍රමාණය මුලින් කාලා තිබුණේ නැහැ අත් වශයෙන්. අපේ රටෙත් ඒකනේ. දැන් අත් වශයෙන් අපි කෑවට අපි මෙහෙම පෝෂණයක් ලබා ගන්නද අපි බඩ පිරෙන්න මොනවා හරි කනවා ඇති. හැබැයි ඒ ආහාර වේල කියලා කියන්නේ සමබල එහෙම නැත්නම් අපිට සෞඛ්‍යමත් එහෙම ආහාර වේලක් නෙමෙයි. අපිට තවත් දේවල් කන්න පුළුවන්. අපිට බතේ පොල් සම්බලේ කාලත් බඩ පිරෙන්න තමයි. අපිට පළතුරුද එළවලු වැඩි ප්‍රමාණයක් එහෙම ආහාර වේලක් ගන්න අපිට විශාල ආදායමක් අවශ්‍යයි. ඉතින් බටහිර රටවල මොකක්ද වුනේ අත වශයෙන් කර්මාන්ත විප්ලවයත් එක්ක මිනිසුන්ගේ නිෂ්පාදනය වැඩි වෙලා ආදායම වැඩි වෙද්දී මිනිසුන්ගේ ආහාර එල්ලුම් වැඩි වුණා. ඒක සපුරන්න ඊට පස්සේ සිද්ධ වුණා මිනිසුන්ට මැදිහත් වෙන්න. ඒ නිසා මේ මැදිහත් වීම හරහා යාන්ත්‍රිකකරණය කරා. එතකොට එක මිනිහෙකුට වැඩි ප්‍රමාණයක් වවන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අර ඉවත් කරන මූලද්‍රව්‍ය ඒ රසායනික ද්‍රව්‍ය මගින් ඉක්මනට ලබා දෙන්න පුළුවන්. අනික තමයි අපි දන්නෝ අද ගස් වලට එක එක කාලට අවශ්‍ය වෙන වෙනම මූලද්‍රව්‍ය තියෙනවනේ. දැන් ගොයම් වලට පූජන කාලට අවශ්‍යයි වැඩිපුර පොටෑසියම්. ඒකට මේ මිශ්‍ර පොහොර හරහා ඒක ලබා දෙනවා. ඉතින් විද්‍යාත්මක ගණනය කිරීම කළා නිවැරදිව අවශ්‍ය ප්‍රමාණය ගහට අවශ්‍ය විදිහට ලබා දීලා ඒකක භූමි ප්‍රමාණයක වැඩි ඵලදායීතාවයක් ලබා දෙන්න මේ රසායනික පොහොරට ඇත්ත වශයෙන් මේ මැදිහත් වෙන්න පටන් ගත්තේ මේ නැඹුරු වෙන්න පටන් ගත්තේ හරිත විප්ලවයෙන් පස්සේ. දැන් මගේ දැක්ම තමයි අපි ඒක හරහා මිනිස්සුන්ගේ ලෝකෙම විතරක් නෙමෙයි ලෝකේ මිනිස්සුන්ගේ ජීවිත අර සම්ප්‍රදායික කෘෂිකර්මයේ ජීවිත තරම් අවදිච්ච නැහැ. අපිට අද අපිට හෙට කෑම නැති වෙනවා කියලා එහෙම ලොකු සැකයක් නැහැ. මොකද අපිට අවශ්‍ය ආහාර සෑහෙන ප්‍රමාණයක් එක භූමි ප්‍රමාණයක නිෂ්පාදනය කරනවා. හැබැයි ඔය කියන සාම්ප්‍රදායික කෘෂිකර්මය ඇතුලේ ඒ මේ සාම්ප්‍රදායික කෘෂිකර්මයේ බාහිර යොමුන් දාන්න නැතුව කරපු ඒ සිලින් බද්දකම් පොතේ තියෙන සිල්වලාගේ හේංගිතනක ජීවිත අපේ ජීවිත තරම් බලාපොරොත්තු සහිත ජීවිත නෙමෙයි. ඉතින් මම කියනවා මේක හොඳ දෙයක් මේ වෙනස් කිරීම. ඒක අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ අද ජනගහණයට අවශ්‍ය ආහාර සපයන්න මේ ඉඩම් ප්‍රමාණය. ස්තුතියි බයි ප්‍රශ්නට මම හිතනවා උත්තර ලැබුණා කියලා. ඔව් ස්තුතියි මහාචාර්යතුමනි. ඔව් ඇත්තෙන්ම දැනට පවතින ජනගහනයත් එක්ක කාබනික පොහොරෙන් පමණක් ප්‍රමාණවත් වෙන්නේ ඇත්තෙන්ම ජනගහනයට ආහාර සපයන්න. ඉතින් කෘෂිකර්මාන්තය ගත්තොත් කෘෂිකර්මාන්තයේ ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එක තමයි වියවගාව සහ ආර්ථික භෝගවගාව කියලා. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය කතා වෙන කෘෂිකර්මාන්තයට යොමු වෙච්ච රටක් විදියට ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ බත ප්‍රධාන ආහාරය කරගත්ත රටක් විදියට අපි මේ ගැන කතා කළ යුතුමයි. ඉතින් කෘෂිකර්මාන්තය හා ඒ වගේම ආර්ථික භෝගවගාව විදියට දෙආකාරයෙන්ම වගා කරන අපිට සම්පූර්ණයෙන්ම මං කියන්නේ
කාබනික පොහොර වලට සම්පූර්ණයෙන් මේ යොමු වෙමින් මොකක්ද අපිට එන්න තියෙන පුළුවන් බලපෑම? ඒ කියන්නේ උදාහරණයක් විදියට මුලින්ම රසායනික පොහොරත් යොදාගෙන තමයි මෙච්චර කාලයක් මෑත කාලේ සම්පූර්ණ වගාවල යෙදුනේ. ඉතින් සම්පූර්ණයෙන්ම කාබනික පොහොරට යොමු වුණොත් ඒක මොන ආකාරයක බලපෑමක් ඇති වේද? ඉතින් මම කැමතියි මගේ ප්‍රශ්නේ යොමු කරන්න අප කතිකාචාර්ය නන්දිනී වටකොඩ කුමර මහත්මියට. මට පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න දෙන්න. අපි කතා කරමු මේ ගැන. ඇත්තටම මට කියන්න ඕනේ දැන් අපි අර සින්තටික් ෆර්ටිලයිසර් ඒ කියන්නේ අර රසායනික පොහොර කියලා කියමුකෝ අපි ඒක නවත්තලා දැන් කාබනික ගොවිතැනට යන්න ඕන නම් ඒතර කාබනික ගොවිතැන කියලා කියන්නේ මේ ඔය කොම්පෝස්ට් හදන එක විතරක් නෙවෙයි. කාබනික පොහොර හදන එක විතරක් නෙමෙයි. ඒතර කාබනික ගොවිතැන කියන එක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ අන්තර්ගතයේ තමයි මම කෙටියෙන් මෙතන මේ දාලා තියෙන්නේ. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් කතිකාචාර්යතුමියනි මේ අපිට ඔතමිය ඇහෙන්නේ නැහැ මං හිතන්නේ මයික්‍රොෆෝනය විසන්දි වෙලාද? හරි. දැන් හරි ඇති. හරි. එතකොට මම මෙතන වෙලා කිව්වේ දැන් අපිට රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලට යනවද කියන එක කතා කරන්න අපිට ඕනි. නමුත් මම ඊට කලින් මම කියනවා දැන් මෙතන අපිට කාබනික පොහොර කියන්නේ කොම්පෝස්ට් විතරක් නෙමෙයි. ඒ කොම්පෝස්ට් නිෂ්පාදනය විතරක් නෙමෙයි. එතකොට මෙතන කාබනික ගොවිතැන කියන එක අපි කතා කරන්න ඕනේ. එතකොට මේ කාබනික ගොවිතැන කියන එක අපි කතා කරනකොට මෙතන සමෝදානික ගොවිපල් කළමනාකරණය කියන එක කතා කරන්න පුළුවන්. එතකොට අපි ගොවිපලක් හදනකොට ඒ ගොවිපලේ මේ ගොවි පවුල කියන එක ප්‍රධානව කටයුතු කරනවා. එතකොට අපිට එතෙන්දී මේ පෝෂක ප්‍රතිචක්‍රීකරණය සිදුවෙන විදියට මේ ක්‍රියාදාමයක් ඒ තුල සිද්ධ වෙනවා. එතකොට දැන් කාබනික ගොවිතැනේදී අපි සත්ත්ව පාලනය, එතකොට භෝග වගාව, ඒ සෑම දෙයක්ම සිද්ධ වෙනවා. වී වගාව, ඒ ඔක්කොම සිද්ධ වෙනවා. මේ භෝග වගාවයි සත්ත්ව පාලනයයි ඔක්කොම සිදු කරන්නේ මේ ගොවි පවුල කියලා හිතුවොත් අපිට සිද්ධ වෙනවා මෙතෙන්දි කතා කරන්න දැන් සත්ත්ව පාලනය. මේ සත්ත්ව පාලනය කරනකොට අපිට පුළුවන් මේ භෝග අවශේෂ මේ සත්තුන්ට ආහාර විදියට යොදා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ සත්තුන්ගේ අපද්‍රව්‍ය සහ මේ භෝග අවශේෂ මේ කොම්පෝස්ට් හැදීමට භාවිතා කරන්න. කාබනික පොහොර සෑදීමට භාවිතා කරන්න. එතකොට භෝග වගාවල් අපි කරනකොට දැන් කාබනික ගොවිතැනේදී අපි අර තනි භෝග වගාවට යන්නේ නැහැ. එතකොට අපි යන්නේ මිශ්‍ර භෝග වගාවට. එතකොට මිශ්‍ර භෝග වගාවේදී අපි මිතුරු භෝග වගා කරනවා. එතකොට මිතුරු භෝග වගා කරනකොට මේ මිතුරු භෝග කියලා කියන්නේ එකතැන අපි වගා කරනවා විවිධ වර්ගයේ භෝග. එතකොට සමහර භෝගවල මුල් දුවන්නේ මතු පිටපස්. මතු පිට පසේ වැඩි දුර ගැඹුරකට යන්නේ නැහැ. එතකොට සමහර භෝග ගැඹුරට යනවා. එතකොට ඒ භෝග අතර තරංගයේ බොහොම අඩු වෙන විදියට මිශ්‍ර භෝග තමයි වගා කරන්නේ. එතකොට ඒකත් මේ කාබනික ගොවිතැනේ ඒක ශිල්ප ක්‍රමයක්. එතකොට අපිට පුළුවන් දැන් වී වගාව කරනවා නම් වී වගාවට නිර්දේශිත පොහොර අපි පිටින් දානවනේ.
එතකොට ඒක තරමක් හෝ අඩු කර ගැනීමට ක්‍රමවේදයක් විදිහට අපිට පුළුවන් මේ වී වගාව, තාරාවෝ, මත්ස්‍යෝ ඒ වගේ ඈත් එක්ක සමෝදානිකව ඇති කරන්න පුළුවන්. මේ සත්තු මේ අතරින් යනවා. එතකොට ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍ය, අපද්‍රව්‍ය මේ වී වගාවට එනවා. ඒ වී වගාවට එනකොට මොකද වෙන්නේ? අර පොහොර අවශ්‍යතාවය ගොඩක් වී වගාවේ පොහොර අවශ්‍යතාවය ගොඩක් මෙතනින් සම්පූර්ණ වෙනවා. ඒ වගේම දැන් අපිට පුළුවන් දැන් මේ සත්ත්ව අපද්‍රව්‍ය යොදාගෙන අපිට පුළුවන් ජීව වායු ඒකකයක් කරගෙන යන්න. ඒතර ජීව වායු ඒකකයෙන් ඉන්ධන ලබා ගන්න පුළුවන් ගොවි පවුලට. සහ විවිධ ගොවි නිෂ්පාදන තියනවා. තව කිරි සම්බන්ධ නිෂ්පාදන, ඒ වගේ නිෂ්පාදන කිරීමට මේ ජීව වායු ඒකකයේ ඉන්ධන ලබා ගන්න පුළුවන්. එතකොට මෙතනදී මේ පෝෂක ප්‍රතිචක්‍රීකරණය කියන එක සිද්ධ වෙනවා. දැන් ගොඩාක් වෙලාවට අපේ රටේ ලෝකේ ගොඩාක් සිද්ධ වෙන්නේ මේ ආහාර අවශ්‍යතාවය ඉතාමත් වැඩි හින්දා තනිභෝග වගාව. එතකොට මේ තනිභෝග වගාවේදී මේ විදියට මේ පෝෂක ප්‍රතිචක්‍රීකරණය, මේ ශක්ති පරිවර්තන මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි ගොවීන්ට හඳුන්වලා දෙන්න ඕන අපි භෝග වලින් ඉවත් වෙන අස්වැන්න, භෝග වලින් ඉවත් වෙන අස්වැන්නෙහි තියෙන පෝෂක ප්‍රමාණය නැවත අපේ වගාවට ලබා දෙන්න ක්‍රමවේද තියෙන්න ඕනේ. එතකොට දැන් මෙතෙන්දී මේකේ තියෙනවා මේකේ අස්වැන්න විතරයි අඩු වෙන්නේ. එතකොට ඒ අස්වැන්නේ ඒ ප්‍රමාණය තමයි අපි නැවත ලබා දෙන්න ඕනේ. එතකොට ඒ ප්‍රමාණය අපිට මේ පරිසර පද්ධතියේම මේ පසේම තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන අපි කොම්පෝස්ට් හදනවා. එතකොට ඒ කොම්පෝස්ට් හැදීමෙන් අපිට පුළුවන් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එතකොට අපි මේ විදිහට කරගෙන යනකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ කාබනික පොහොර යෙදීමෙන් අපිට බෑ ඉක්මන් ප්‍රතිඵල ගන්න. එතකොට අපිට සිද්ධ වෙනවා මේක ප්‍රමිතියකට අනුව ඉස්සල්ලාම භෝගයේ වර්ධක අවධිය. එතකොට වර්ධක අවධියට අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න භෝගය හිටවන්න කලින් අපට සිද්ධ වෙනවා ඒ භෝගයට අවශ්‍ය ඒ වර්ධන අවධියට අවශ්‍ය පොහොර ටික සපයන්න. එතකොට අපි තීරණය කරන්න ඕනේ එහෙමනම් මේ කොම්පෝස්ට් වල කොයිතරම් නයිට්‍රජන් තියෙනවද, කොයිතරම් ෆොස්ෆරස් තියෙනවද, කොයිතරම් පොටෑසියම් තියෙනවද කියලා යම්කිසි ක්‍රමවේදයකට අපිට මයින්න පුළුවන් වෙන්න ඕන. මොකද භෝගයේ අවශ්‍යතාවය දෙන්න ඕනනේ අපිට. අන්න ඒ වෙලාවේදී අපිට සිද්ධ වෙනවා තවදුරටත් පර්යේෂණ කරලා අපි මේ කොම්පෝස්ට් හැදීමට ලබා ගන්නා ද්‍රව්‍ය මොනවාද? ඒ ලබා ගන්නා ද්‍රව්‍ය වල අඩංගු නයිට්‍රජන් දල වශයෙන් හෝ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කොයිතරම් අපිට ලැබෙනවද වගේ දේවල් අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි වර්මි කොම්පෝස්ට්. එතකොට වර්මි කොම්පෝස්ට් කියන එක අපිට කොම්පෝස්ට් කාබනික පොහොර වගේ නෙමෙයි. මේ වර්මි කොම්පෝස්ට් එකෙන් අපිට කෙලින්ම ලැබෙනවා නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස්, මැග්නීසියම් වගේ ඒවා ශාක වලට කෙලින්ම උරා ගන්න පුළුවන් මට්ටමට සකස් වෙලා අපිට ලබා දෙනවා මේ වර්මි කොම්පෝස්ට් වලින්. එතකොට මේ පණුව යොදාගෙන අපි මේ ශාක කොටස් ජීර්ණය කරන්නේ. එතකොට ඒ පොහොරවල ඒ පොහොර කියන්නේ ඒ කාබනික පොහොරවල තියෙනවා ඉක්මනින් ශාක වලට උරා ගන්න පුළුවන් සංඝටක. එතකොට අපිට පුළුවන් මට තව යෝජනාවක් කරන්න පුළුවන්. ඒ නිසා මේ වර්මි කොම්පෝස්ට් එක අපේ සාමාන්‍ය කොම්පෝස්ට් ඒ දෙක එකතු කරලා කරන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් අපිට මේ අර කාබනික පොහොර වලින් පොහොර නිදහස් කිරීම ඉක්මනට සිද්ධ වෙන්නේ නැති නිසා වර්මි කොම්පෝස්ට් එක එකට එකතු කරොත් අපිට පුළුවන් ඉක්මනට මේ පොහොර මේ ශාක පෝෂක නිදහස් කරන ක්‍රමවේදයකට එන්න. එතකොට දැන් මේ කාබනික ගොවිතැන කියන එක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි. එතකොට අපේ රටේ ඉන්න ශ්‍රම බලකාය අපිට මේ වැඩවලට යොදව ගන්න සිද්ධ වෙනවා. එතකොට මේකට ගොඩාක් පුහුණු වැඩසටහන් කරන්න සිද්ධ වෙනවා. ව්‍යාප්ති සේවාවල් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ වගේ දේවල් කිරීම තුළ තමයි අපිට මේ ගොවීන්ට ඒ වගේම මේ කාබනික නිෂ්පාදන කියන්නේ මොනවද? මේවා කොහොමද කරන්නේ? කාබනික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා අපිට දේවල් පුහුණු වැඩසටහන් දෙන්න වෙනවා.
එතකොට ඒ දීම තුල තමයි අපිට සිද්ධ වෙන්නේ මේ දේවල් වෙනස් කරන්න. එතකොට දැන් මෙතනදී මේ ආහාර මේ සියලුම ආහාර මේ ගොවි පවුලට ලැබෙනවා. එතකොට මේ ගොවි පවුල මේවා ආදායමක් විදියට විකුණලා ඒවා ආර්ථික මට්ටම ඉහළ තත්ත්වයට ඒ ගොවි පවුල එනවා. එතකොට මේ විදියට අපි ගොවි පවුල් ක්‍රමයට ඒ කියන්නේ ඉන්ටිග්‍රේටඩ් ෆාමින් සිස්ටම් සමෝදානික ගොවිතැන් ක්‍රමය විදියට අපිට මේ කාබනික ගොවිතැන හඳුන්වා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් මේකේ කාබනික ගොවිතැනින් අපිට ප්‍රයෝජනයක් අරගෙන ඒකේ නිෂ්පාදන තත්ත්වය වැඩි කරන්න. නමුත් අපිට මෙතෙන්දී අර රසායනික පොහොර වලින් දෙන ප්‍රතිඵලයේම දෙන්න අනුගමනය කරන්න ඕන ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. උදාහරණයක් විදියට දැන් වී වගාවේ කාබනික ගොවිතැන භාවිතා කරනවා නම් අපිට වී වගාවේ බිම් සකස් කරන අවස්ථාවේදී අපිට පුළුවන් කොළ පොහොර මිශ්‍ර කරන්න. පසට මිශ්‍ර කරන්න. එතකොට කොළ පොහොර පසට මිශ්‍ර කරනකොට අපි සූර්යකාන්ත, වල් සූර්යකාන්ත, ග්ලිරිසීඩියා අන්න ඒ වගේ නයිට්‍රජන් වැඩිපුර අඩංගු කොළ පොහොර අපි එකතු කරොත් බෝගේ පළවෙනි අවශ්‍යතාවය වෙන නයිට්‍රජන් අවශ්‍යතාවය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට බිම් සකස් කරාට පස්සේ අපි මතු පිට පොහොර යෙදීම කියලා එකක් කරනවා. මූලික පොහොර යෙදීම. මූලික පොහොර යෙදීමට අපිට පුළුවන් යොදන්න එතෙන්දී පිලිස්සු කොටස් තියෙනවා. පිලිස්සු කොටස් ඒ වගේ 10 පිලිස්සු 10 වගේ දේවල් වලින් එනවා පොටෑසියම් ඒ වගේ දේවල්. එතකොට අපිට මේ පැහැදිලි එප්පාවල රොක් ෆොස්ෆේට් වගේ ඒවා අවශ්‍ය ප්‍රමාණයට මම කියන්නේ විශාල වශයෙන් ගොවීන් දාන විදියට දාන්න කියලා. අවශ්‍ය ප්‍රමාණයට දැමීමෙන් මුල් වර්ධනය වෙන අවස්ථාවේදී අවශ්‍ය ෆොස්ෆරස් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන අවශ්‍යතා තුන සම්පූර්ණ කරන්න පුළුවන්. අන්න ඒ විදියට අපිට මේකේ ඊට පස්සේ අපි මතු පිට පොහොර ඊට පස්සේ නැවත ආයි මතු පිට පොහොර යෙදීම කියලා අවස්ථා තව ගණනාවක් එනවා වර්ධක අවධිය අනුව. එතකොට ඒ අවධි වලටත් අපි තීරණය කරන්න ඕනි මොන විදිහේ පොහොර ප්‍රමාණයක්ද මොන විදිහේ ගුණාත්මයෙන් යුක්ත පොහොරද දාන්න ඕනි කියන එක අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ හැම දෙයක්ම ගොවියාට තීරණය කරන්න බෑ. එතකොට ඒ හින්දා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිශන නිලධාරීන් වගේම අපේ විද්වතුන් මේ සම්බන්ධ දැනුවත්කම තියෙන විද්වතුන් සියල්ල එකතු වෙලා අපිට සිද්ධ වෙනවා යම් කිසි ප්‍රතිපත්ති වැඩසටහන් මේවට සකස් කරන්න. ඒ එක එක වගාවට වෙන වෙනම අපිට අවශ්‍ය පෝෂක ප්‍රමාණ මොනවද කොයි විදියෙන්ද මේක යොදන්නේ කියන එක තීරණය කරන්න සිද්ධ වෙනවා. අන්න එතෙන්දී අපිට සිද්ධ වෙනවා මේ රසායනික පොහොර සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන් දවස තීරණය කරන්න. ඒක හැබැයි දැම්ම තීරණය කරන්න බැරි මේ ගොවියෝ මේ වගාවට රසායනික පොහොර යොදන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කොච්චර නිර්දේශ ලබා දුන්නත් අපේ ගොවියා වැඩියෙන් තමයි මේ රසායනික පොහොර දැම්මේ සහ දමන්නේ. එතකොට ඒ දැමීම තුල තමයි මේ භූගත ජලයට අනවශ්‍ය විදියට මේ ලවණ වර්ග මේ අනවශ්‍ය රසායනික ද්‍රව්‍යයන් එකතු වුනේ. එතකොට ඇත්තටම මේ ගොවියට මේ අපි තවදුරටත් මේ රසායනික පොහොර පොඩ්ඩක් හෝ යොදන්න තීරණය කරනවා නම් අපි ප්‍රතිපත්ති සකස් වෙන්න ඕනි. ඒ පොහොර යොදන්න ඕන ප්‍රමාණය ශාකයට අවශ්‍ය ප්‍රමාණයට යොදන්න ඕනි. එතකොට ඒ ප්‍රමාණයට වඩා දැමීම නිසා ඇති වෙන බලපෑම තමයි මේ ඇති වෙලා තියෙන්නේ අද වෙද්දි. එතකොට මේ දේවල් වැළකෙන්න ඕනේ. එතකොට මගේ අදහස නම් මේ කාබනික ගොවිතැන කියන එක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි. නමුත් මේක කිරීමට අපි ගොඩාක් අපේ ගොවියව විශේෂ පුහුණු වැඩසටහන් වලට අරගෙන මේ ක්‍රමවේදයට කරගෙන යන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි අපි උත්සාහ කරන්න ඕනේ 100%ක්
පරිවර්තනය කරන්න නෙමෙයි. පළවෙනියට 10%ක් පරිවර්තනය කරලා ඒකේ ප්‍රතිඵලය මත තව 10%ක් වැඩි කරන්න. අන්න ඒ විදිහට එක්තරා ස්ටෙප් වයිස් යන ක්‍රමවේදයකට තමයි මේ කාබනික ගොවිතැන ගොවින්ට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට එතෙන්දී අපිට මේ උපායශීලී ගමන යන්න වෙනවා. මේ ක්‍රමවේද තුල ජීවත් වෙන්න ඕන මිනිස්සු පිරිසක් ඉන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ මේ දේවල් අනුගමනය කරලා ඒගොල්ලෝ ක්‍රමවේද හදලා මේක ගොවින්ට නිදහස් කරන්න ඕනේ. ඒතර ගොවින්ට විශ්වාසදායී විදියට මේ දේවල් කිරීම තුළ අපිට පුළුවන් මේ කාබනික ගොවිතැන ගැන ගොවියාට විශ්වාසයක් ඇති කරන්න. හැබැයි ඒක එකපාර කරන්න බෑ. මම හිතනවා මගේ පිළිතුර ඔබ බලාපොරොත්තු වෙන විදියට ලැබෙන්නේ නැති කියලා. හරි අපි ඊළඟට තවදුරටත් ඉදිරියේදී කතා කරමු. බොහොම ස්තුතියි. ඔව් ස්තුතියි කතිකාචාර්යතුමියනි. ඔව් කාබනික පොහොරට අපි යොමු වෙනවා නම් ඒ කරන්නේ කොහොමද? ඒ වගේම කාබනික පොහොර විදියට ගත්තොත් ඒක කෘෂිකර්මාන්තයේ විහිදිලා තියෙන කුමන ආකාරයෙන්ද කියලා යන පිළිබඳව අපේ රැස්ස සිටින්නන් අප අසන්නන්ට අවබෝධ ලැබුණ කියලා අප කාබනික පොහොරට කෙලින්ම අපිට යොමු වෙන්න බෑ. මොකද කාලයක් තිස්සේ අපි රසායනික පොහොර භාවිත කළා. අපි වෙනස් වෙන්න ඕන ටික ටික. ඒ කියන්නේ 10%ක් අප කතිකාචාර්යතුමිය කලින් පැහැදිලි කළ ආකාරයට අපිට 10%ක් ඒ වගේ ටිකෙන් ටික අපිට කාබනික පොහොර සම්පූර්ණව දක්වා යන්න පුළුවන්. හැබැයි ඒක ඉතා ශනික පියවරක් වුණොත් ඒක ඉතා අහිතකර විදිහට බලපාවි. මොකද කාබනික පොහොර පිළිබඳව අප ගොවියාට වුණත් සම්පූර්ණ පරිපූර්ණ දැනුමක් නැහැ. පරිපූර්ණ තාක්ෂණික පිළිවෙත් දැනුමක් නැහැ. ඉතින් එහෙම යනවා නම් ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා නොඅනුමානයි. ඉතින් අපි යමු එහෙම ජීව ගෝඨාභය මහතා වෙතට. ඔබතුමන් දකින ආකාරයට කොහොමද සාමාන්‍යයෙන් ඕනම රටක් ගත්තොත් කාබනික පොහොර යොදා ගන්නවා. කාබනික පොහොර යොදා ගන්න නැතුව කාබනික පොහොර යොදා ගන්නවා. මම කියන්නේ රසායනික පොහොරත් යොදා ගන්නවා. සුළු වශයෙන් හෝ. රසායනික පොහොර යොදා ගන්න නැති රටක් ගත්තොත් මම හිතන්නේ හොයාගන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඔබතුමන් දකින විදිහට කොහොමද සාමාන්‍යයෙන් මෙහෙම හදිස්සියෙම රසායනික පොහොර භාවිතය අපි අයින් කරොත් මේක කෙටි කාලීන භෝග වගාවට කොහොමද බලපාන්නේ? මොකද කිව්වොත් කෙටි කාලීන භෝග වගාවේදී අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනට ඵලදාවක් ලබා ගන්න. ඉතින් කොහොමද කෙටි කාලීන භෝග වගාවට බලපාන්නේ මේ ආකාරයෙන්? මම හිතන්නේ මේ ඊටාම හොඳ ප්‍රශ්නයක්. මම කැමතියි මේකට ප්‍රවිෂ්ඨ වෙන්න. මෙන්න මේ මගේ එක ස්ලයිඩ් එකකින් ප්‍රවිෂ්ඨ වුණා නම් මම හිතනවා මේක ටිකක් පැහැදිලි කරගන්න ලේසි වෙයි කියලා. මම මේ ස්ලයිඩ් එකෙන් එන්නම් එතනට. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මෙන්න මේ තියෙන්නේ මම දිගටම කතා කරේ ටිකක් මැක්‍රෝ පික්චර් එකකින්ද අපි ගාව තියෙන අපිට තියෙන ලෝකයේ විදියට හිතුවොත් අපේ ලංකාව විදියට හිතුවත් අපිට තියෙන චැලෙන්ජ් එක තමයි 2050 විතර වෙනකොට බිලියන 9ක් විතර අපේ ජනගහනය වැඩි වෙනවා. එතකොට දැනට අපි පාවිච්චි කරන ආහාර ප්‍රමාණයට වඩා 70%ක්වත් ආහාර අපට අවශ්‍ය වෙනවා මේ 2050 වෙනකොට. එතකොට මේ ආහාර ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ කාරණා දෙකක් මත. එකක් අපේ ෆුඩ් හැබිට් චේන්ජ් වෙනවා ඊටාම වේගෙන්. ඊට අමතරව ජනගහනයට වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර ප්‍රමාණයක් එතනම තියෙනවා. එතකොට ආහාර අවශ්‍යතාවය 70%කින් වැඩි වෙනවා. ජනගහනය වැඩි වෙනවා. එතකොට මේ දෙකේම තව එක ප්‍රතිඵලයක් එනවා. අපිට කතා කරගන්න සිද්ධ වෙන අපිට වගා කරන්න පුළුවන් භූමි ප්‍රමාණය දිනෙන් දිනම අඩු වෙනවා. මොකද මේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ගෙවල්, පාරවල්, අනිකුත් පහසුකම් සපයන්න අපිට සිද්ධ වෙන්නේ දැනට තියෙන ඇග්‍රිකල්චර් ලෑන්ඩ්ස් වලින් වැඩි ප්‍රමාණයක් කියන්නේ යම් ප්‍රමාණයක් අපිට කැප කරන්න සිද්ධ වෙනවා මේ ජනගහනයට ෆැසිලිටේට් කරන්න. ඊළඟට අපිට තියෙනවා තව චැලෙන්ජ් එකක් අපේ පරිසරය විසින් අපිට ඇති කරන පීඩනය. මේ මෙතෙක් කල් අපි පාවිච්චි කරපු කෘෂිකාර්මික පද්ධතීන් වල පාවිච්චි කරපු යම් වැරදි කියන්නේ වැරදි යෙදවුම් සහ යම්කිසි වැරදි ක්‍රියාමාර්ග නිසාම ඒකත් යම් ආකාරයකට මේ කාල්ගුණික බලපෑමට
හේතු වෙලා තියෙනවා. ඉතින් අපි ඒක කරෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ එකක් තමයි ලෝකේ පරිසරයේ උෂ්ණත්වය ඉතාම වේගෙන් වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වේගෙන් වැඩි වෙනවා. එතකොට ස්වභාවික සම්පත් අඩු වෙනවා. එතකොට සමහරලාට අපි කියනවා අර මේ කියන්නේ රේන්ෆෝල් පැටර්න් එක අපෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට ඉතා ඉක්මනින් වැහලා වැඩි දීර්ඝ කාලයක් කියන්නේ වැස්සේ ප්‍රමාණය වෙනස් නුනත් ලංකාවෙත් අපි ඒක නිරීක්ෂණය කරනවා. සමස්ත අපි අවුරුද්දක වහින්න ඕන වැසි ප්‍රමාණය අඩුවක් වෙන්නේ නැහැ ලොකු විදියකට. හැබැයි ඒ වැස්ස පැතිරෙන්නේ නැහැ. තා පොඩි වෙලාවක කියන්නේ එක්සෙසිව් ප්‍රෙසිපිටේෂන් එකක් තා ඉක්මනින් වැහලා දීර්ඝ නියම් කාලයකට අපිට මුහුණ දෙන්න. මෙන්න මේ වගේ අහිතකර තත්ත්වයන් ඇතුලේ වැඩි වෙන ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න එක කෘෂි විද්‍යාඥයෝ විදියට අපි ඉස්සරහා තියෙන දරුණු අභියෝගයක්. ඒක අපි මේ කාබනික කෘෂිකර්මාන්තය ගැන කතා කරද්දී අපි අමතක කරන්න හොඳ නැති අභියෝගය. කියන්නේ අපි ඉස්සරහා තියෙන රියල් අභියෝගය මෙන්න මෙතන. ඒක රියල් ත්‍රෙට් එක අපි ඉස්සරහා තියාගෙන තමයි අපි මේ කතා කරන්නේ කාබනික කෘෂිකර්මාන්තය ගැන. කාබනික කෘෂිකර්මාන්තයත් අපි මේ පහුගිය කාලේ පාවිච්චි කරපු යම් අපේ ආචාර්යතුමිය කිව්වා වගේම යම් වැරදි ඒ කියන්නේ ඉන්පුට්ස් වැඩිපුර පාවිච්චි කරපු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ස්වභාවික සම්පත් වැරදි විදියට අනිසි විදියට පාවිච්චි කරන නිසා වෙන්න පුළුවන්. ඒව මත ඇතිවෙච්ච බලපෑම් මෙතන තියෙනවා. එතකොට මෙතනට ආවට පස්සේ දැන් මෙන්න මේ අභියෝගය අපි මතක තියාගෙන අපි කෙටි කාලීන භෝග වලට හෝ දිගු කාලීන භෝග වලට එනවනම් මෙන්න මේක අපිට වැදගත්. මේක අපේ ડોક્ટર වර්ෂි දන්දනියගෙන් මම උපුටා ගත්තේ. මේක තමයි අත්‍තරම පසේ සිද්ධ වෙන ක්‍රියාවලිය. අපි මේ කියන්නේ කෙටි හෝ දීර්ඝ කාලීන භෝගයකට යනකොට පොහොර වලින් පසට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. මෙන්න මෙතනදි වෙන්නේ මෙතන ඉතා පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඕනෑම භෝගයක් අපි කියන්නේ මෙන්න මේ වගේ අපි භෝගයක් ගත්තොත් මේ භෝගයට උරා ගන්න පුළුවන් පොහොර තියෙන්නේ මෙන්න සොයිල් සොලියුෂන් එක. අපි එහෙම නැත්නම් කියනවා මේ පාංශු ද්‍රාවණයේ තියෙන පොහොර පමණයි මේකට උරා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතනට දැන් මේ රසායනික පොහොර එහෙම නැත්නම් සින්තටික් ෆර්ටිලයිසර් හදලා තියෙන්නේ මෙතනට ඩිරෙක්ට් එන්න පුළුවන් විදියට. හැබැයි අපි කාබනික පොහොර දැම්මොත් ඒක අපි කියනවා මේ පසේ යම්කිසි ප්‍රමාණයකට පසට එකතු වෙලා පස හරහා පස ඇතුළේ තියෙන ශුද්ධ ජීවීන්ගේ යම් ක්‍රියාකාරීත්වයක් තුලින් තමයි මෙතනට ගේන්න පුළුවන්. එන ශාකයට උරා ගන්න පුළුවන් මූල ද්‍රව්‍ය මේ අංශු බවට ද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කාබනික පොහොර යෙදුවට පස්සේ යම් කාලයක් ගත වෙන්නේ මෙන්න මේ සොයිල් සොලියුෂන් එකට මේ පාංශු ද්‍රාවණයට මේ ශාකයට අවශ්‍ය මූලද්‍රව්‍ය එහෙම නැත්නම් අපි තුමු නයිට්‍රජන් නම් නයිට්‍රේට් හෝ අමෝනියම් විදියට මෙතනට එන්න. ඉතින් විශේෂයෙන්ම දැන් ඔය පොටෑසියම් හරි ෆොස්ෆරස් හරි આવොත් ඒකේ විශේෂිත අයන තියෙනවා අයනික් ෆෝම් එකක් තියෙනවා මේ ශාකයට උරා ගන්න පුළුවන්. වෙනත් විදියට આવොත් ඒක උරා ගන්න බෑ. ඉතින් කාබනික පොහොර යෙදුවහම යම්කිසි නිශ්චිත කාලයක් ගත වෙනවා. මෙන්න මේ තත්වයටපත් වෙන මේකට පසේ තියෙන ශුද්ධ ජීවීන්ගේ බලපෑම ඉතාම වැදගත්. ඒ වගේම තමයි අමතක කරන්න එපා ශුද්ධ ජීවීන්ගේ බලපෑම අනිත් පැත්තටත් බලපානවා. සොයිල් සොලියුෂන් එකේ තියෙන පෝෂක ද්‍රව්‍ය මේ මොබිලයිස් වෙන්නේ නැති non easy mobilized form එකටපත් කරන්නත් ශුද්ධ ජීවීන් බලපානවා. එතකොට මේකෙන් එක කොටසක් යනවා ස්ටැබිලයිස් පූල් එකට. ඒ කියන්නේ ඒවා කොහොමදවත් උරා ගන්න බෑ. ඉතින් මෙන්න මේ தত্ত্বය අපි මතක් කරගෙන අපි කතා කරමු කෙටි කාලීන භෝග වලට වෙන්න පුළුවන් බලපෑම. අපි කෙටි කාලීන භෝග විදියට අපේ රටේ මූලිකවම අපි අඳුන ගන්නවා වී වගාව ගත්තොත් මාස 3යි 3මාරයි 4යි. පළොත් එළවලු වගාව උඩ රට සහ අපි කියන එක්සෝටික් වෙජිටබල් සහ ලෝ කන්ට්‍රි වෙජිටබල් කියලා අපේ වර්ග දෙකකට යනවා. ඊළඟට අපට ගන්න පුළුවන් මල් විශේෂයෙන්ම අපේ ආනන්නේ කියන්නේ මේ අපි කියනවා ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් එතන තියෙනවා මල් සහ ස්ට්‍රෝබරි වගේ සමහර නිෂ්පාදන තියෙන ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර්. ඊළඟට සමහර පළතුරු විශේෂ ඒවා නම් ඇත්තටම කෙටි කාලේ ඉන්න නෙවෙයි නමුත් ඒවටත් යම් බලපෑමක් තියෙයි. මේ හැම එකම ප්‍රධානම තත්ත්වය තමයි ඒගොල්ලෝ මේ මොහොතේදී ලංකාවේ භාවිතා වෙන විශේෂයෙන්ම අපි ගත්තොත් උඩරට එළවලු ගත්තොත් 100%ක්ම වගේම වැඩි දියුණු කරන ලද බීජ වලින් තමයි මේ එළවලු අපි ගන්න කැරට් බෝංචි අපි ගත්තොත් කැරට් බෝංචි
බීට්රූට් නෝකෝල් මේ හැම එකකම වැඩි දියුණු කරීමට හුඟක් වෙලාවටම හයිබ්‍රිඩ් සීඩ්ස් තමයි ලංකාවේ පාවිච්චි කරන්නේ. එතකොට මේවයි අපේ මහාචාර්ය අබේක්‍රම මහත්මයා කිව්වා වගේම තාම හොඳ පොහොර සංවේදීතාව කියන්නේ පොහොර රසායනික මොකක් හෝ රසායනික හෝ කාබනික හෝ පොහොර වලට ඊටාම සංවේදී මේවා. මොකද මෙයාලගේ ඊටාම කෙටි කාලයක් තුලදී එයාගේ වෙජිටේටිව් පාත් එක කම්ප්ලීට් කරලා අපේ අස්වැන්න බවට පත් වෙනවා. ඒ නිසා ඒ කාලය තුලදී අවශ්‍ය පෝෂක සැපයීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයක් මේ කෙටි කාලින භෝගවල. ඊළඟට අපි ගත්තොත් ඔය එක්ස්පෝර්ට් මේ කියන්නේ ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් ටික ගත්තොත් විශේෂයෙන්ම මල් සමහර ගර්කින් ස්ට්‍රෝබෙරීස් ඒ වගේ දේවල් ටික ගත්තොත් ඒගොල්ලෝ 100%ක්ම යැපෙන්නේ සින්තටික් ෆර්ටිලයිසර් මත. ඒකද කාබනික පොහොර මත ඒවා හදන එක ඒ කියන්නේ අපි හිතමු අත්හදා බැලීම් මට්ටමේ පවතිනවා මිසක් වාණිජ මට්ටමේ ලංකාවේ පවතින්නේ නැහැ. ලංකාවේ දැනට වාණිජ මට්ටමින් උත්සාහ ගන්නවා කාබනික බයෝෆුඩ්ස් වගේ කම්පැනි කීපයක් උත්සාහ ගන්නවා වාණිජ වගේ වගා ගන්න. නමුත් තාම ඒ කියන්නේ ගොවියාගේ මට්ටමට ගිහිල්ලා ඒක කරන මට්ටමක නැහැ. අපි ගත්තොත් ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් වල. ඊළඟට ලෝ කන්ට්‍රි වෙජිටබල් ටික ගත්තොත් අපි ගන්න බණ්ඩක්කා, නෑකරල්, වම්බටු වගේ මේ ටික ගත්තා. දැන් ගොවියෝ හුරු වෙලා ඉන්නේ 90%කට වඩා. ඊවන් වටක්ක වගේ දේවල් වටක්කා, බටාන වගේ දේවල් ගත්තා. 90%කට වඩා මේ පාවිච්චි වෙන්නේ ලංකාවේ හයිබ්‍රිඩ් සීඩ්ස්. එහෙම නැත්නම් වැඩි දියුණු කරන ලද බීජ. මේවයි අර අප් කන්ට්‍රි සීඩ්ස් වල වගේම මේ කියන්නේ මේ අපි ගත්තොත් අප් කන්ට්‍රි වෙජිටබල් වල වගේම පොහොර සංවේදීතාවය ඉතාම වැඩි. ඒ නිසා ඒගොල්ලන්ගේ ඉතා ඉක්මනින් ඒගොල්ලෝ පොහොර බලාපොරොත්තු වෙනවා. පොහොර නැති වුණොත් සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි ගොවියෝ බලාපොරොත්තු වෙන අස්වැන්න ලැබෙන්නේ නැහැ. මේ අස්වැන්නු හානිය ගැන මම ඉතාම පොඩි කියන්නේ එකම එක ස්ලයිඩ් එකක් මම පෙන්නන්නම්. මේක ලොකු දෙයක් නෙවෙයි. මේක මම උපුට ගත්තේ ජාතික විද්‍යා පදනමෙන්. අපි ගත්තොත් මෙන්න මේක තමයි මේ කාබනික ගොවිතැනට ගියොත් අපිට ක්ෂණිකව බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊල්ඩ්ස් එක. වී වගාවේදී නම් 30ක් 35ක් අතර, ඒ වගාවේදී 50ක් දක්වා වෙන්න පුළුවන්. බඩිරුඟු 50ක්, අර්ථාපල වල ගත්තොත් 30ක් 50ක් අතර, ෂුගර් කේන් වගේ ගත්තොත් 30ක් 40ක් අතර, කුරුඳු වගාවේ 25ක් විතර, බීටල් එහෙම නැත්නම් බුලත් වල 120ක් විතර, අප් කන්ට්‍රි වෙජිටබල් වල 30ක් 50ක් අතර. මේ ෆ්ලෝරිකල්චර් ෆෝලියේජ් ප්ලාන්ට් එන්වයරන්මන්ට් මම අර අපි හුඟක් වෙලාවට යන්නේ මේ අපි ඔය මල් වගේ දේවල් මේ පැත්ත ගත්තොත් 100%ක්ම අපිට ඒ කියන්නේ මම අර කිව්වේ වාණිජ්‍ය වශයෙන් කවුරුවත්ම සාර්ථක වෙලා නැහැ කාබන් කෘෂිකර්මාන්තෙදි කියලා. ඊට පස්සේ කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ටඩ් එන්වයරන්මන්ට් එකේ කරන ඇග්‍රිකල්චර් ගත්තොත් එහෙම නැත්නම් හයිඩ්‍රොපොනික් පැත්තේ තියෙන ඒවා ගත්තත් 100%ක් විතරම අපිට බලාපොරොත්තු වෙනවා ඊඩ් ලොස් එක. ඒ නිසා මේ ක්ෂණික තීරණය කාබනික කෘෂිකර්මාන්තයට හදිසිය කියන්නේ 100 කියන්නේ මම අර මුලින්ම පෙන්නුවා වගේ හෙක්ටයාර 70000ක් තියෙන රටක එක සැරේ හෙක්ටයාර ලක්ෂ ගානකට මේ කාබනික ගොවිතැන හඳුන්වා දෙන්න ගිය ගමන්ම සිද්ධ වෙන්න පුළුවන් මූලික හානිය තමයි මම මේ පෙන්නන්නේ. ඉතින් මේක භයානක පැත්ත තව එක ස්ලයිඩ් එකකින් මට පෙන්වන්න වෙනවා. මේක ආර්ථික හානිය. මම මේ ගත්තොත් පැඩි සෙක්ටර් එක ගත්තොත් මේකත් අපි මම උපුටගත්ත ස්ලයිඩ් එකක්. මේක තියන්නේ මේක ඇත්තටම විද්‍යාත්මකව තහවුරු කරපු දත්ත මත. ඒ කියන්නේ බත්තලගොඩ වී පරීක්ෂණ ආයතනයේ එක දිගටම කන්න 10කට වඩා පරීක්ෂණයක් කළා කාබනික ජීවගාව රසායනික කියන්නේ කාබනික පොහොර පමණක් යොදලා රසායනික පොහොර පමණක් යොදලා කාබනික රසායනික දෙකම යොදලා සහ පොහොර නැතුව. ඉතින් මේ දත්තවලම පෙන්නනවා පොහොර නැති වුණොත් 143ක් අස්වැන්න හානි වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කාබනික පැත්තට ගියොත් 135ක් දැනට තියෙන අස්වැන්නෙන් අඩු වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ෆුලි ඕගනික් වලට ගියොත් මෙතනදි පෙන්නනවා අපේ වී ගොවියගේ දැනටත් ඉතාම අඩු මාජිනයක් කියන්නේ ඉතාම අඩු ලාභයකින් සෑහීමකට පත් වෙන වී ගොවියගේ මේ තියෙන ලාභයක් තවත් 132කින් විතර
අඩු වේවි. ඊට පස්සේ අපිට වැඩිපුර රුපියල් බිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ ආහාර අවශ්‍යතාවය සඳහා හාල් ආනයනය කිරීම සඳහා අපිට වියදම් කරන්න සිද්ධ වේවි කියන එක දැනට කෘෂි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. ඉතින් මම මේ ටික මතක් කරගුවේ කියන්නේ කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන කියන පැත්ත මොනවා ගත්තත් මේ හානිය මේ කියන්නේ මේ ක්ෂණිකව මේ පොහොර රසායනික පොහොර තහනම් කිරීම නිසා සිද්ධ වෙන හානිය සිද්ධ වෙනවා. මේක ඉතාම කනගාටුදායක දේ තමයි මේක නිවැරදි කර ගැනීම ඉතාම අසීරුයි. ඒකට සෑහෙන කාලයක් යාවි. එතකොට ඒකේ වින්දිතයෝ වෙන්නේ සාමාන්‍ය ගොවි ජනතාව. බොහෝ දුරට ඒගොල්ලන්ගේ මේ වගාවන් වලින් ඒගොල්ලෝ ඉවතට යාවි, අයින් වේවි. එතකොට තමයි දෙවනුව තමයි අපිට ඒක දැනෙන්නේ. ඒ කියන්නේ ආහාර වල මිල ඉහළ යන එක මත තමයි අපිට ඒක දැනෙන්නේ. දැනටමත් සමහර ආහාර විශේෂයෙන්ම එළවලු වල මම හිතනවා කෙටි කාලින භෝගවල දැන් මගෙන් අහපු ප්‍රශ්නෙම උත්තරයක් තියෙනවා මාකට් එකේ. දැනටම කෙටි කියන්නේ එළවලු වර්ග වල මිල ඉහළ යාමට පටන් අරගෙන තියෙනවා. මම හිතනවා මගේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා. ඔව් ඇත්තෙම ඔව් කෙටිකාලීන අරමුණක් වෙනුවෙන් ආණ්ඩුව ඒ පියවර ගත්තොත් ඇත්තටම දීර්ඝකාලීන වන්දි ගෙවන්නේ ඒ වන්දිය ගෙවීමට සිදු වෙන්නේ සාමාන්‍ය ජනතාවට ගොවියටත් කියන එක ඇත්තම පැහැදිලියි. ඉතින් රසායනික පොහොර ගැන කතා කරද්දී ඒ වගේම රසායනික පොහොර කෘෂිකර්මයට යෙදවීම නිසා සාමාන්‍ය වසවිස කතාවත් අපිට අහන්න ලැබෙන දෙයක්. මෙම රසායනික පොහොර දැමීම නිසා එම භෝගවලට වසවිස එක් වෙන්න පුළුවන් කියලා, වසවිස එක් වෙනවා කියලා මිනිසුන් තුල මතයක් තියෙනවා. ඉතින් පළදාව වැඩි වුණත් අපිට වසවිස සහිත ආහාර ගන්න වෙනවා නම් ඇත්තට මේක ප්‍රශ්නයක් නේද? මෙම සංවාදයේ මතු කරමින් තමයි ආණ්ඩුව රසායනික පොහොර තහනම් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඇත්තට මේ විවාදාත්මක කාරණයක් බවට පත් වෙලා. ඉතින් කොහොමද අපි වසවිසෙන් තොර කෘෂි කර්මාන්තයක් කරා යන්නේ? මේ ගැන මහාචාර්ය අබේවික්‍රම සර්කින් විමසීමක් කරොත් කොහොමද? ඒ වගේ මහාචාර්යතුමනි මම පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න ඕන. ඔබතුමන්ට රැස්වීමක් තිබෙනවා කිව්වා 7ට. එම නිසා ඔව් ඔබතුමාට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා ඒ වගේම මේ පිළිවෙල සාරාංශයක් ඉදිරිපත් කරලා ඔබතුමන්ට වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නැත්නම් ඔබතුමා කැමති නම් අපත් සමග දිගටම රැඳෙන්න පුළුවන්. ඔබ විසිත අතවශයෙන් දැන් ඔබතුමා මත කරපු ගැටලුව දැන් මට මේ ප්‍රශ්න කියන්නේ ඉතලා මම කලින් අත වශයෙන් කියන්නේ මම අත වශයෙන්ම අර ආචාර්ය නන්දිනී මහත්මිය කියපු ඒ සංකල්පය ඊටම අපි කවුරුත් පිළිගන්න ඒ වගේම දැන් මේ ওই සංකල්ප වලට එන්නේ විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ පරීක්ෂණ ආයතන වල ඒ අයගේ පරීක්ෂණ හරහා දැන් මේ වගේ ආකෘති ගොඩාක් හදලා තියෙනවා. හැබැයි දැන් ඒවා ජෝති වගාව දැන් කොටාගේ නැත්නම් කඩි සඳහන් කරපු විදිහට දැන් ජෝති වගාව වගේ පූර්ණ කාලීන කෘෂිකර්මයේ නියැලෙන ඒ පවුලකට හොඳ ආකෘති. අතින් නමුත් අත වශයෙන් අද ලෝකයේ කෘෂිකර්ම ඇවිල්ලා දින අපේ රටේ ඇතුළුව මොකද අද වෙනකොට කෘෂිකර්මය ඇවිල්ලා තියෙන වාණිජකරණය වෙලා. දැන් අද වෙනකොට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සල්ලි තියෙන කට්ටිය ආයෝජනය කළ නවීන තාක්ෂණය ඥානවල මේ වගේ වෙළඳපොළට නිෂ්පාදනය කරනවා. දැන් අපි දැන් මෙතෙන්ට ආපු ගමනේදී අපිට කාටවත් පුළුවන්කමක් නැහැ මේ තනියෙන් තමන්ගේ ගෙවත්තේ ආහාර වගා කරගෙන සම්පෝෂණය වෙලා යන්න. මොකද අපි විවිධ ක්ෂේත්‍රවල විශේෂීකරණය වුණොත් තමයි අපිට මේ ගමන යන්න පුළුවන්. මේ හැමෝටම කෘෂිකර්ම කරන්න බෑ. ඒ නිසා ආහාර නිෂ්පාදනය කරන කණ්ඩායමක් ඉන්නවා ලෝකේ වෙනස් රටවල් මේ රස්සාවල් කරන කට්ටිය ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි. ඉතින් මේ ගමන තමයි අපි මේ නවීන වාණිජ කෘෂිකර්මාන්තයේ තියෙන්නේ. මේ ඇත්තම ගත්තොත් මේ හැමෝම තනියෙන් තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ ආහාර නිෂ්පාදනය කරගන්න පුළුවන්කමක් තියෙනවා ෂෝ. හැබැයි එහෙම පුළුවන් වුණොත් අපි තව පැත්තක් හිතන්න වෙනවා. එතකොට අපි මේ අනිකුත් අපේ පද්ධතිය මොකද අපි මේ කතා කරන්නේ මුළු පද්ධතියක් ඇතුළේ නෙගෙන්නේ. එතකොට මේකේ වෙළඳපොළක් තියෙනවා, මේකෙන් යැපෙන වෙළඳ විශාල සංඛ්‍යාවක් ඉන්නවා, සේවා සපයන විශාල සංඛ්‍යාවක් ඉන්න මේ සමස්ත ආර්ථික සාර්ව ආර්ථිකයක් ඇතුළේ තියෙන එක සංරචකයක් විතරක් අපි වෙන් කරලා අරගෙන ඒක අපිට ස්වයං පෝෂණය කරලා හදන්න පුළුවන් තමයි. නමුත් එහෙම වුණොත් අපි මේ පද්ධතියෙන් අයින් වෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන් අපි මේ ඒව හොඳයි. ඇත්ත වශයෙන් අර
මේ ගෝඨාභය සඳහන් කරපු එකක් තමයි ගෙවතු වගා මට්ටමට යන්න. එහෙම නැත්නම් නිකන් ආකෘති විදියට නැත්නම් ඇග්‍රෝ ටූරිසම් එක නිකන් මොඩල් හදන්න හොඳයි. ඒව නිකන් අපි කියන්නේ නිකන් ඔය ෆැන්සි ඇග්‍රිකල්චර්. එහෙම. නමුත් වෙනත් රස්සාවල් කරන කෙනෙක්ට ආහාර සපයන්න අවශ්‍යයි. දැන් නාගරික අය වෙළඳපොළෙන් ආහාර ගන්නවා. ඒතකොට අපිට සිද්ධ වෙනවා කවුරු හරි වාණිජ වශයෙන් ආහාර නිෂ්පාදනය කරන්න. ඒ කුෂිකර්මාන්තයේදී වාණිජ කුෂිකර්මාන්තයේ අපි දැන් එහෙම නැතුව අපිට ආමතරයක් ඔන්න තල්ලු වෙලා ගිහිල්ලා කොළාතු ඇදගෙන යුගයේ ඉඳලා ආයෙ පටන් ගන්න පුළුවන්. හොඳටම සම්පෝෂිතයි. පරිසර හානි ඉතාම අඩුයි. අනික කාරණා තමයි අපිට පරිසර හානිය 100%ක් නවත්තන්න බෑ කොහොමද ගන්න. ඒතර පරිසර හානිය ඕනම ක්‍රියාවලියක අපි සිල්ුවක් ඇහුවත් පරිසර හානියක් තියෙනවා. හැබැයි අපි අසල්වැසියට හානි වෙන මට්ටමක නතර කරනවා. ඉතින් මේ වගේ පරිසර හානියයි ඒ වගේම අපේ අවශ්‍යතාවය අපේ උපයෝගීතාවය අතර සමතුලිත මට්ටමක අපි නතර වෙන්න ඕනේ. ඒක සඳහා පරිශන කරනවා මේ හැම ක්ෂේත්‍රයකම. TRI වෙන්න පුළුවන්, රබර් රිසර්ච් වෙන්න පුළුවන්, දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, පරීක්ෂණ මේ අපි හැමෝම කැප වෙන්නේ ඒකට. අනිත් පැත්තෙන් අපි කවුරුත් පිළිගන්න කාරණා තමයි තරංජ වශයෙන් ගත්තොත් වාණිජ දැන් අපේ කුෂිකර්මාන්තයේ කාබනික ද්‍රව්‍ය පසේ ගුණාත්මක වැඩි කරන්න, පසේ ජෛව රසායනික භෞතික ගුණාංග වැඩි කරන්න කාබනික ද්‍රව්‍ය දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ රසායනික පොඩ දාන එකේ තේරුමක් නෑ. මොකද දෙකෙන් 130කට අඩු ප්‍රමාණයක් තමයි ගස් වලට රාගන්න. අනිත් ඒවා ඔක්කොම ඔදගෙන ගිහිල්ලා ජලාශය වලට පසේ යට තට්ටු වලට ගලන් ගිහලා නිකන් හානියක්. ඒක ඇත්ත. ඒතර දැන් අහ ප්‍රශ්නට උත්තරේ. දැන් වසවිස නැති කතාවක් නේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරනවා මේක නිකන් ජනප්‍රිය මේ රැල්ල. ඉතින් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේද හොඳ කුෂිකාරක පුරුදු හඳුන්වා දීම හරහා විශ්වවිද්‍යාල මේ ආඩි වගේ පරිශන ආයතන අධ්‍යාපන ආයතන මේ හැමෝම මැදිහත් වෙලා පරිශන කරමින් ඉන්නේ උගයක් තමයි මේ තිරසාර කුෂිකර්මාන්තය. ඒතර වසවිසෙන්තර කුෂිකර්මාන්තය. මේක ජනප්‍රිය මාතෘකාවක් මේ කාලේ. මේ කාලේ ගත්තොත් මට හිතෙනවා මාර ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඇත්ත. නමුත් ඇත්තම කතාව වෙන එකක්. මොකද අපිට ඇත්ත වශයෙන්ම ඔය කුෂිකර්මාන්තේ විතරක් නෙවෙයි අනිත් හැම දෙයකම පරිසර හානියක් තියෙනවා. මම වාහනයක් අරගෙන යනකොටත් මම අනිත් මේ සමාජ ජීවිතන පුරවැසියාගේ නාස්වලට කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයක් ඇතුළු කරන ඒ වගේ හැම එකම පරිසර හානියක් තියෙන තමයි. ඒ හැම දෙයකම විසකුත් තියෙන තමයි. දැන් පැනඩෝල් වගේ ඖෂධ පවා අපිට විසයි. හැබැයි මේවා ඔක්කොම අපිට නැතුව ගමන යන්නත් බෑ. ඒ නිසා තමයි අපි මේවා එක තැනකදී නන්දිනී මහත්මිය පැහැදිලි සඳහන් කරා අපේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනිකුත් විද්වතුන් ඔක්කොම එකතු වෙලා තිරසාර ගමනක් යන මේකට අපි අත වශයෙන් ඒකට කැප වෙන්න. නමුත් ඒක දැන්වත් කරනවා. දැන් මේක අල්ලගෙන එකපාරටම දැන් අපිට අර පරණ කතාවක් තියෙන නිකන් කිකිලි විතර දවසින් දවස එක ගන්න දාන්නේ මේක බඩපල්ලා විතර ටික අරගත්තොත් අනිවාර්යෙන් කිකිලි මැරෙනවා. ඉතින් මේක තමයි මේ වෙන්න යන්නේ. මොකද අපි එකපාරට මේ ජනප්‍රිය මාතෘකාව අල්ලගෙන ඒක මගේ කරගෙන ඒකෙන් ජනප්‍රිය වෙන්න මහන්සි අරගෙන ඉම හරහා අපි ලොකු අනතුරකට කිකිලි මැරෙන තැනකට දැන් මේ තල්ලු වෙලා තියෙන්නේ. ඉතින් අර වසවිස කතාව ගත්තොත් දැන් අපි එහෙනම් වසවිස නම් කන්නේ අපේ රටේ අපේ කෘෂිකර්මික බිම් වලට දාන්නේ මොනවද කියලා අපි දන්නවා. හැබැයි අපි දැන් ඔය අපි දැන් උදාහරණ වශයෙන් සරලම උදාහරණ තමයි දැන් පෞද්ගලිකව අපි ග්ලයිෆොසේට් තහනම් කරගෙන කෑ ගැහුවනේ. නමුත් අපි ඒ වෙනකොට කොච්චර ප්‍රමාණයක් අපේ රටේ රිපෝෂන් නිෂ්පාදනය කරන්නේ පොඩි ළමයින්ට කවන්න. සෝයා මීට් වල තියෙන සෝයා බෝංචි වල නිෂ්පාදනයේ තියෙන ඔය මේ මීට් එක අපි විශාල ප්‍රමාණයක් රටට ගේනවා. ඒතර ඒවට අපි ගහනවා පස්සරයක්. يعني ග්ලයිෆොසේට් වල්නාශකයට උරුත් දෙන එකම භෝගය තමයි මේ සෝයා බෝංචික. ඒක කැනඩා වගේ රටවල විශාල ප්‍රමාණයක් දැන් මේ රට අපේ රටට ගේන පරිප්පුද පිටිද විවිධාකාර ආහාර විශාල ප්‍රමාණයක් සීනි මේ ඔක්කොම හුඟක් දේවල් ඥාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරපුවා. හුඟක් දේවල් මහා පරිමාණයෙන් කුෂි රසායන ද්‍රව්‍ය අපි වගේ කීප ගුණකින් භාවිත කරන දේවල්. එහෙමනම් අපි අත වශයෙන් අපේ රටේ මිනිස්සු වැඩියෙන් වසවිස කන්නේ අපේ රටේ ගොවියෝ නිෂ්පාදනය කරන දේවල් ආහාර ගැනීමෙන්වත් අපේ රටේ පසට ගොවියෝ ඉතා කුඩා ප්‍රමාණයක් යොදන මේ රසායනික පෝරණ නිසාවත් නෙමෙයි. අපි වැඩිපුර දැන් අපේ මේ ආහාර නිෂ්පාදනය කඩාවැටුණොත් වෙන්න පුළුවන් මොකද්ද? අපිට මහා පරිමාණයෙන් මේ දේවල් ආනයනය කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපිට මොකද්ද වෙන්න නම් වැඩි හානියක් තියෙනවා. වසවිස වැඩිපුර අපිට කන්න සිද්ධ වෙයි අනාගතයේදී ආනයනික ආහාරහරහා. නමුත් මම කියන්නේ නැහැ අත වශයෙන් මේ හැම දෙයකම ගොවිතැන කරත් මේ හැම දෙයකම යම් කිසි වස ප්‍රමාණයක් තියෙනවා.
හැබැයි සමහර දේවල් අපිට ඒක කරන්නත් වෙනවා. දැන් උදාහරණ වශයෙන් අර මම සරල උදාහරණයක් ගත්තොත් දැන් ඔය මේ කිරිපිටි වල තියෙන දැන් තනකොළ බිම් වලට ගහන ඔය සමහර රසායන ද්‍රව්‍ය නිසා ඔය DCD කියන ද්‍රව්‍ය අපිට විසසයිතයි. ඉතින් ඒක නිසා ඒක විසයි තමයි. හැබැයි අපිට පෝෂණය ලබා දෙන්නත් ඕන. ඒ නිසා මේක දැන් සාමාන්‍යයෙන් ගණනය කිරීම වල කරලා තියෙන විදිහට දැන් අපිට ඒ ක්‍රිටිකල් ලෙවල් එකට එන්න නම් ඒකේ හානිය සාමාන්‍යයෙන් දවසකට කිරි කෝප දෙකක් විතර වෙන්න අවුරුදු 400ක් විතර එක දිගට බිව්වොත් අර අපේ ක්‍රිටිකල් ලෙවල් එකට මේ මෙලමයින් නැත්නම් ඔය DCD වගේ රසායන ද්‍රව්‍ය වල හානිය ක්‍රිටිකල් වෙන්න පුළුවන්. එතකොට හැබැයි අපේ ජීවිත එච්චර දිග නැහැනේ. ඉතින් මේ වගේ සමහර දේවල් මම මේකේ වසවිස ගන්න ඕනේ කියලා නෙමෙයි අපි අර කොහොමද කිව්වා වසවිස ටිකක් යාට කමන්නේ මම ඒ කතාව කියනෝ නෙමෙයි. නමුත් හැම ක්‍රියාවකම කුෂිකර්මයෙන් යම් කිසි පරිසර හානියක් තියෙනවා. හැබැයි අපර මේක ශූන්‍ය කරොත් නිෂ්පාදනය ශූන්‍ය වෙනවා. ඒ නිසා අපි මේ දෙක අතරමැදි තැනකට ඉන්න ඕන. ඒකට අපි කවුරුත් එකතු වෙලා කාබනික ද්‍රව්‍යයි ඒ අවශ්‍ය හිඟතාවය ලබා දෙන රසායනික ද්‍රව්‍යයි විද්‍යානුකූල ලබා දෙමින් ක්‍රමානුකූල පරිවර්තනයකට යන්න අවශ්‍යයි. මම හිතනවා ගෝඨාභය මෙතුමා පැහැදිලි සඳහන් කරා අපිට කොච්චර කෙටි කාල වශයෙන් මේකෙන් හානියක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මගේ දැක්ම තමයි මේ වසමිස මේ නැති කුෂිකර්මයක්වත් වසවිස නැති කර්මාන්තයක්වත් එහෙම කියලා අපට වර්ග කරන්න බෑ. අපිට මේ පරිසරයත් යම් කිසි ප්‍රමාණයක් ඕනම දෙයකදී කැප කරන්න වෙනවා. අපි පන්සලක පිරිතක් දැම්මත් පරිසරයට යම් කිසි හානියක් වෙනවා. ඉතින් මේ නිසා අපි හැබැයි මේ දෙක එක එකාන්තයකටවත් යන්නේ නැතුව අතරමැද තැනක සමතුලිතතාවයකට එන්න අවශ්‍යයි. ඒකට අපි හැමෝගෙම මැදිහත් වීම අවශ්‍යයි. හැබැයි ඒක මේ එකපාරට එක රැයකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි සියලුම දෙනා හැම ක්ෂේත්‍රයකම තියෙන පංගුකාරයෝ සහභාගී වෙමින් ඔබතුමාලාගේ මේ ජාතික උසස් අධ්‍යාපන ආයතනය ඇතුළුව අපි මේ ගමන හෙමින් ගියොත් අපට හානියක් නොවි මේ ගමන යන්න පුළුවන්. හයියෙන් ගියොත් අපි වාහන හප්පගෙන මැරෙනවා. ඒක තමයි මට කෙටියෙන් කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. මම ඔබතුමා කියපු විදිහටම මට තව මේ වගේ සම්බන්ධයෙන් සහභාගී වෙන්න තියෙන නිසා මම ඔබතුමාලගෙන් සමුගන්නවා තව චුට්ට වෙලාවක් ඉඳලා. ඒක බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඇත්තෙන්ම ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මෙම අවස්ථාවට සම්බන්ධ වුණාට. ඉතින් ඔව් මහාචාර්යතුමා පැහැදිලි කර විදිහට අපිට වසවිස කියන එක ශූන්‍ය කර නොහැකි. මොකද කෘෂි කර්මාන්තය තුළදී පවා ඉතා සුළු ප්‍රමාණයෙන් හරි හානියක් සිදු වෙනවා පරිසරයට. ඉතින් අප ශූන්‍ය කරන්න නොහැකි නම් අප කළ යුත්තේ අවම කිරීමයි. නමුත් කෙටි කාලීන අරමුණක් වෙනුවෙන් කාබනික පොහොර පමණක් කරලා, ඒ කියන්නේ රසායනික පොහොර තහනම් කිරීම මත ඉතා කෙටි කාලීන වාසියක් අපිට අත් වුණත්, ආර්ථිකමය වශයෙන් වාසියක් අත් වුණත්, නමුත් දීර්ඝ කාලීනව බලනකොට ඒක තාමත් ආර්ථික පරිහානියකට යන ලකුණු තමයි අපිට විග්‍රහ කරනකොට පෙනී යන්නේ. ඉතින් අපි යොමුවෙමු කතිකාචාර්ය නන්දනී වටගොඩ කුඹුර මහත්මිය වෙතට. ඉතින් කතිකාචාර්යතුමනි, ඔබතුමිය මොකද්ද මොන විදියට දකින්නේ කෘෂි කර්මාන්තයේ වෙනුවෙන්? මං කියන්නේ රසායනික පොහොර තහනම් කිරීම නිසා, රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර පමණක් කළොත් මෙම අවස්ථාවේ ආහාර ප්‍රශ්නයක් අපිට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් මෙම ආහාර ප්‍රශ්නයට කොහොමද, එහෙම වුණොත් අපි මුහුණ දෙන ආකාරය කොහොමද? ආහාර ප්‍රශ්නයට මම දක්වන්නේ ආහාර අවස්ථාවයට මේ කොහොම බලපාවිද? රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කරලා කාබනික පොහොර පමණක් යොදා ගත්තොත් ආහාර ප්‍රශ්නයට, ආහාර සැපයීමට කුමන ආකාරයක බලපෑමක් ඇති වේවිද? ඇත්තටම මේ අර අපේ වික්‍රම මහත්තයා මේ අපේ ප්‍රොෆෙසර් කතා කරා. ඇත්තටම මම කාබනික ගොවිතැන කියන එක එතන අදහස් කරේ ගොවි පවුල් වලට. ඒ කියන්නේ හැම පවුලකටම ඒ කාබනික ගොවිතැන කියන එකට යන්න වෙන්නේ නැහැ. එතකොට මේ ගොවිතැනම කරන ගොවි පවුල් තියෙනවා. එතකොට ඒ වගේම මේ මහා පරිමාණයෙන් කෘෂිකර්මාන්තේ කරන දැන් ගොවීන් ඉන්නවා. ගොවීන් කියන්නේ මේ ඒක එන්ටර්ප්‍රයිස් එකක් විදියට. ඒ වගේ කරන අය ඉන්නවා. අන්න ඒ වගේ අයට තමයි මම මේ යෝජනාව කරේ. එතකොට අපේ හාඩි ෆාම් එකෙත් අපිට ගොඩාක් ලෑන්ඩ් එක තියෙනවා. අපි ළමයි ඉන්න වෙලාවට ළමයි එක්ක ඒ වගේ කටයුතු කරනවා.
එතකොට මේ අපිට තියෙන මේ ඉඩකඩ ලංකාවේ තියෙන ඉඩකඩ මුඩු ඉඩම් ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරලා මේ සංවර්ධනයට යොදා ගන්න තියෙන අවශ්‍යතාවය සහ හැකියාව තමයි මම කිව්වේ. එතකොට දැන් මෙතනදී ඇත්තටම දැන් අවුරුදු 100 ගාණක් මේකට දැන් පුරුදු වෙලා කොහොමද මේ එකපාරටම රසායනික පොහොර දාන්නේ නැතුව කාබනික පොහොර වලට යන්නේ කියන එක ලොකු ගැටලුවක්. මොකද මේ ගොවියා කියන කෙනා අත්දැකීම් මත තමයි මේ මෙච්චර කාලයක් මේ වගාව කරගෙන ආවේ. එතකොට මේ ගොවියාට එකපාරට ෂණිකව කාබනික පොහොර ගැන අත්දැකීමක් ලැබෙන්නේ නැහනේ. එතකොට මේ එයාලට එතන අපි මිනිස්සු විදියට මේ ගොවිතැන කරන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික ලාභයක් ලබා ගැනීම සඳහා. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික ලාභයක් ලබා ගන්නකොට අපි මේ වෙද්දී එයාලට මේ වැඩි දියුණු කරපු ප්‍රභේද අඳුන්වලා දීලා වගේම ඒ වැඩි දියුණු කළ ප්‍රභේද වලට යොදන්න ඕන පොහොර නිර්දේශ ඒ සෑම දෙයක්ම අපි මේ වෙද්දී දීලා ඉවරයි. ඉතින් ගොවියාගේ දැන් තිබුණු එකම බලාපොරොත්තුව තමයි මේ ඵලදායීතාවය වැඩි කරගන්න අපේ අබේවික්‍රම සර් කිව්වා වගේ මේ ඵලදායීතාවය වැඩි කරගන්න ඒගොල්ලෝ මේ පොහොර යොදන්න ඕන කියන මතේ. එතකොට එයාලට තේරෙන්නේ පොහොර වැඩියෙන් යොදනවාද අඩුවෙන් යොදනවාද ඒ වගේ දේවල් එයාලට තේරෙන්නේ නැහැ. එයාලට තියෙන බුද්ධි එකම බුද්ධි මට්ටම තමයි එක්ස්පීරියන්ස් එක අත්දැකීම. එතකොට එයාලට අපිට මේ ෂණික අත්දැකීමක් දෙන්න අමාරුයිනේ. මේ දැන් අපිට කියන්න පුළුවන් අපි මෙච්චර කාලයක් මේ විදියට කරන්න කියලා උපදෙස් දීලා ඔක්කොම කරලා එකපාරට කියන්න පුළුවන්ද දැන් stop that. ඒක නවත්තන්න. දැන් කාබනික පොහොර වලට යමු කියන්න පුළුවන්ද? ඒ අවශ්‍යතාවය ෂණිකව අපිට දෙන්න පුළුවන්ද කියන එකත් ගැටලුවක්. මොකද අපි කොහොමද එකපාරට කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ? අඩුම ගානේ මාස 2ක් 3ක්වත් මේ ක්‍රියාදාමයට යාවි. ඒක එකක්. අනිත් එක දැන් අර මම කිව්වා වගේ ඔය සමෝදානික ගොවිතැන් ක්‍රම එකපාරට අඳුන්වලා දෙන්න බෑ. එතකොට ඒකට අපි මේ ආදර්ශ වගාවල් ආදර්ශ සමෝදානික ගොවිපළවල් කරලා ඒ තැන් වලට ගොවින් එක් කරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඒ දේවල් පෙන්නලා ඒ වගේ ගන්න නිෂ්පාදන පෙන්නලා ඒ වගේ ගන්න මේ ආර්ථික ලාභය පෙන්නලා ඒගොල්ලන්ව මේ මොටිවේට් කරන්න ඕනේ. දිරිමත් කරන්න ඕනේ. එතකොට අපි ජීවත් වෙන්නේ මිනිස්සු විදියට. එතකොට මිනිස්සු විදියට මිනිස්සු බාර ගන්න දේවල් සහ බාර නොගන්නා දේවල් තියෙනවා. එතකොට මෙතනදී අපි ගොවියා බාර නොගන්නා දෙයකට ෆයිට් කරලා ඒගොල්ලන් පිළීමකට පත් වුණොත් එහෙම මේ අපි හැමෝටම ගිහිල්ලා වගාවට බහැලා වගා කරන්න අමාරුයි. අපිට කතා කරන්න අපිට දේවල් තේරුම් කරලා දෙන්න විතරයි පුළුවන්. එතකොට මේ ඇත්තටම මේ ගොවිතැන කියන කාර්යයේ නිරත වෙන මිනිස්සුන්ව අපි එන්කරේජ් කරන්න ඕනේ. ධෛර්යමත් කරන්න ඕනේ. ඒ ධෛර්යමත් කිරීම තුල විතරයි අපිට ওই නිෂ්පාදනය කියන එක වැඩි කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මේ පොහොර මතම මේ යැපිලා ඉන්න මිනිස්සු කොටාසයක්. එතකොට අපි මොනවා හරි දෙයක් අලුත් ඉනෝවේෂන් එකක් අලුත් දෙයක් අලුත් හඳුන්වා දීමක් එකපාරටම සක්සස් වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ඒ ඇතුලේ ඒ අතර තියෙන කාල පීරියඩ් එකේදී අපි පොහොර මේගොල්ලන්ට නොදී හිටියොත් මේගොල්ලන්ගේ වගාවල් නවතින්න ඉඩ තියෙනවා. මේගොල්ලෝ ස්ට්‍රයික් කරන්න ඉඩ තියෙනවා. එතකොට මේගොල්ලෝ ගොඩාක් වගාව නතර කරොත් එහෙම දැන් අපි රසායනික පොහොර යෙදීමෙන් අපිට අස්වැන්න 80ක් 70ක් විතර නම් ලැබෙන්නේ. ඒ ටික තමයි වෙළඳ පොළට එන්නේ. දැන් කාබනික පොහොර යෙදීමෙන් අපිට කියන්න බෑ ඒ 70 80 අස්වැන්න ලැබෙනවා කියලා. අපේ ගෝඨාභය සර් කිව්වා වගේ මේ ඒ විදියට අපිට කියන්න අමාරුයි. සර් ඒක හොඳට තේරුම් කරලා දුන්නා. අර වීගොවිතනේ කොච්චර කාබනික පොහොර යෙදීම තුලම කොච්චර අස්වැන්නක් අඩු වෙනවද කියන එක. ඉතින් කවදාකවත් අපිට ඔය පසේ විභවය 100% කියන්න බෑනේ. අස්වැන්න දීමේ විභවය 100% කියන්න බෑ. එතකොට අස්වැන්න දීමේ විභවය දැන් තියෙන රසායනික පොහොර වලට දක්වන ප්‍රතිචාරයත් එක්ක තියෙන්නේ 70යි 80යි නම්
දැන් අපි ඒක නවත්තලා කාබනික පොහොර වලට යන්න කිව්වහම කාබනික පොහොර ඉල්ලුම දෙන්නත් බැරි නම් මිනිස්සු පොහොර දාන්නෙත් නැත්තම් අර ගෝඨාභය සර් පෙන්නපු අර පොහොර යොදන්නේ නැති අර ප්‍රස්තාරේ මතක් කරගන්න. එතකොට මොකද වෙන්නේ? අර නිෂ්පාදනය ගොඩාක් අඩු වෙනවා. එතකොට අපි හිතමු එතකොට යන්නේ නිෂ්පාදනයේ 25%යි කියලා. දැන් පොහොර දාන්නේ නමුත් ගොවින්ගේ රස්සාව ගොවිතැන. ඒගොල්ලෝ වගා කරනවා. එතකොට ඒ වගා කරනකොට එයාලට සිද්ධ වෙනවා පොහොර යොදන්නේ නැතුව වගා කරන්න. අනිත් එක මෙතෙන්දී ඒගොල්ලෝ වෙන වෙන ක්‍රියාමාර්ග වලට යන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ පොහොර හංගගෙන ඉඳලා ඉවර වෙලා කොහොම හරි මේවා දානවා මං කියලා. අර මේ මිනිසු කියන කෙනා මිනිසුන්ගේ හදවත මේ ඒගොල්ලන්ගේ සිතිවිලි ඒගොල්ලන්ගේ මනස ඒගොල්ලන්ගේ අරමුණ කරා ක්‍රියාත්මක වෙනකොට මිනිස්සු වැරදි වැඩ වලට පවා පෙළවෙන්න පුළුවන්. මේ අපි මෙතනදී මිනිස්සු විදියට මිනිස්සුන්ගේ මේ අර human resource management කියන එකත් කල්පනා කරලා අපි බලන්න ඕනේ. අන්න එතෙන්දී ඔයගොල්ලෝ හිතන්න දැන් 25% නම් මේ VSN එන්නේ මාකට් එකට. එතකොට මොකද වෙන්නේ? අපිට ලොකු හිඟයකට හාල් හිඟයකට මුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ මම පෙන්නලා දෙන්නම්. එතකොට මේ 100ට දැන් අපේ ඩිමාන්ඩ් එක 100%නේ. 125නේ එන්නේ. එතකොට ඊටු 175 අපි කොහොමද සපයන්නේ? එතකොට අපිට සිද්ධ වෙනවා වෙනත් රටවල් වලින් ආනයනය කරන්න. අපිට වසවිස කන්න නැතුව ඉන්නනේ ඕනේ. එතකොට අපි දන්නවද මේ ආනයනය කරන හාල් වල ඔය වසවිස තියනවද නැද්ද කියලා අපිට විශ්ලේෂණයකට ගිහිල්ලා අපි මේ දේවල් කරන්න පුළුවන්ද? ඒ විදිහට ලොකු ප්‍රතිපත්ති සකස් කරන්න පුළුවන්ද? අන්න ඒ විදිහේ ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න සිදු වේවි. අන්න ඒක නිසා මාගේ මතය තමයි මේ ෂණිකවම කාබනික පොහොර නිෂ්පාදනයකට යාම තුළ සමහර විට අපට ආහාර හිඟතාවයකට ෂෝටේජ් එකකට මුහුණ දෙන්න සිදු වෙයි. එතකොට ඒ ආහාර හිඟයට මුහුණ දෙන අවස්ථාවේදී යම් තරමකට හෝ අපිට ආනයනය කරගන්න බැරි වුණත් ඒ හාල් වලට තියෙන වෙළඳපොළ මිල ඉහළ යාවි. එතකොට අපේ පාරිභෝගිකයාට සිදු වේවි හාල් වලට විශාල වියදමක් කරලා හාල් ගේන්න. එතකොට ඒ විදියට කෑම බීම ගන්න මුදල් නැති පවුල් ඕන තරම් අපේ රටේ ඇති. එතකොට ඒගොල්ලන් සාගතයෙන් පෙලෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මගේ මතය තමයි දැන් අපි කාබනික පොහොර නිෂ්පාදනයට යමු. ඒක හොඳයි. නමුත් අපි ගොඩාක් මේ ගැන සාකච්ඡා කරලා විද්වතුන් එක්ක සාකච්ඡා කරලා මේවට ප්‍රතිපත්ති සකස් කරලා එක්තරා ක්‍රමවේදයකට අපි මෙතෙන්ට යන්න ඕනේ. මොකද ඒ අතර පීරියඩ් එකේදී අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ කියලා නැත්නම් අපිට ගොඩාක් සාකච්ඡා කරලා ඒකට විසඳුම් යොදන්න සිද්ධ වෙනවා. එතකොට මම හිතනවා මගේ පිළිතුර බලාපොරොත්තු වෙන මට්ටමට එන්නේ නැති කියලා මම හිතනවා. ඔව් කතිකාචාර්යතුමියනි. ඔව් ඇත්තම ස්තුතියි. ඇත්තම ආහාර ප්‍රශ්නයකට අපිට මුහුණ දීමට සිදු වෙන අනිවාර්යයෙන්ම මේ විසඳුමට ගියොත් ඒ කියන්නේ රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කරගෙන කාබනික පොහොරට පමණක් යෑම නිසා වෙන්නේ ඔබතුමිය පැහැදිලි කර ආකාරයටම ගොවියා වගා කරන අත්දැකීම් මත. ඉතින් ඔවුන්ට කාබනික පොහොර පමණක් යොදාගෙන වගා කරලා ඇත්තෙම අත්දැකීම් ඇත්තෙම නැති තරම්. ඉතින් මෙහෙම ගියොත් අපිට තියෙන පළදාවක් නැති වෙන්න පුළුවන්. තියෙන පළදාවක් නැතිලා විශාල ආහාර හිඟයකටවත් අපිට මුහුණ පෑමට සිදු වෙන්න පුළුවන්. ඉතින් කොරෝනා වැනි ව්‍යසනයක් තුළදී ඔබ සියලුම දෙනා දැක්කා කොහොමද මිනිසුන් අසරණ වෙන ආකාරය කියලා. ඉතින් මෙම කොරෝනා ව්‍යසනේ තාමත් අවසන් නැහැ. මෙම අවසන් නොවේ තියෙන ව්‍යසනයක් හමුවේ ආහාර ප්‍රශ්නයක් දැඩිව આવොත් ඒ ඇත්තටම ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට ඉතාමත් ප්‍රබල විදිහට ආර්ථිකය බලපාන බව කියන්න ආපහු කිව යුතු නැහැ මං හිතන්නේ ඔබ සියලුම දෙනාට. ඉතින් අප දැන් ලැබ සිටිනවා වැඩසටහනේ අවසානයේ වෙතට. ඉතින් මම අප සම්පත්දායකයන්ගෙන් එනම් මහාචාර්ය අබේප්‍රම මහාචාර්යතුමා දැන් මං හිතන්නේ ඔහුගේ අනිත් වැඩසටහනට නික්මලා ගිහින් තිබෙනවා. ඉතින් මං කැමති හේමජීව ගෝඨාභය සර්ගෙන් අහන්න.
ඔබට සාරාංශයක් විදියට අපිට පණිවිඩයක් එකතු කළොත් මෙම ප්‍රශ්නය දිහා ඔබ දකින්නේ කොහොමද? මෙයට විසඳුමක් එක් කරනවා නම් ඒ කෙලෙසද විය යුත්තේ පිළිබඳ ඔබතුමාන් අදහසක් එක්කලොත් මං කියන්නේ කිසි සාරාංශයක් විදියට එක්කලොත් කොහොම වෙන්න ඕනද? ඔව් මම විශ්වාස කරන්නේ කාබනික රසායනික කම්බිනේෂන් එකක්. ඒ කියන්නේ අපි කෘෂි කර්ම ශාස්ත්‍රයේ නිරතව ඉන්න පිරිස විදියට දැන් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවත් එක්කම දැන් අවුරුදු 15ක විතර කාලෙක ඉඳලම අපි දිගින් දිගටම මතු කරපු දෙයක් තමයි ලංකාවේ සමහර ප්‍රදේශවල පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා වේගෙන් අඩු වෙනවා. මොකද පොහොර සහනාධාරයේ තුණු එක අහිතකර ප්‍රතිඵලයක් තමයි ගොවියන් කාබනික පොහොර යෙදීම නවත්තපු එක. ඒ නිසා පොහොර අපි පසට යෙදුවට ඒ පොහොර පසේ රඳවා ගැනීම ඉතාම දුර්වල වෙලා තුනේ. ඒ නිසා තමයි සමහර ප්‍රදේශවල අපි දැක්ුණා පොහොර වල ඉෆිෂියන්සි කියන පොහොර යෙදුවට පස්සේ පොහොර වලින් 40%ක්වත් මහතර අභිවික්‍රම 40% ශාකර උරා ගන්න නැහැ. ඒ ප්‍රමාණයම නාස්ති වෙනවා. ඒ නිසා අපේ ආචාර්යතුමේ කාබනික පොහොර එක ආකාරයෙන් කාබනික පොහොර යෙදුවහම පසට ඒ කියන්නේ පෝෂණ ද්‍රව්‍ය දෙනවට අමතරව ඉතා විශාලම මෙහෙයක් කරනවා. පසේ තියෙන කැටයන් එක්ස්චේන්ජ් කැපැසිටි එක වැඩි කරනවා. ඒ කියන්නේ මල්ච් එකක් විදිහට එහෙම නැත්නම් ස්පොන්ජ් එකක් විදිහට අපි සරලවම කිව්වොත් කාබනික පොහොර ක්‍රියාත්මක වෙලා මේ දාන වෙනත් ඕනෑම රසායනික පොහොරක් හෝ මේ පෝෂණ ද්‍රව්‍ය පසට ඕන පෝෂණ ද්‍රව්‍ය අර මම පෙන්වන සොයිල් සොලියුෂන් එකට එතකොට දාන පොහොර නාස්ති වෙන්නේ. කියන්නේ අපි එෆිෂියන්සි එක වැඩි කරන්න පොහොර භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න කාබනික පොහොර අත්‍යවශ්‍යයි. ඒ නිසාම මේ පහුගිය කාලාන්තරයේ පුරාවටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එතකොට විශ්වවිද්‍යාල විවිධ පරීක්ෂණ ආයතන කරපු හැම පරීක්ෂණයකම තියෙන අනිවාර්ය අංගයක් තමයි කාබනික සහ රසායනික පොහොර අදාළ විදියට පාවිච්චි කරන ශේෂ්ත්‍රවල තමයි වැඩිම අස්වැන්න හම්බෙන්නේ. ඒ නිසා කියන්නේ පාංශු පරීක්ෂා කළා කාබනික සහ රසායනික පොහොර නිසි ආකාරයෙන් යදුවොත් මම හිතනවා අපේ අස්වැන්න මේට වඩා ගොඩාක් වැඩි කරගන්න. ඒ නිසා මේක අපේ රටේ නොයෙකුත් කියන්නේ ලංකාවේ මේ මොහොතේ තියෙන ආර්ථික ප්‍රශ්න අපේ මේ රට මේ මොහොතේ ආර්ථික ගැටලුවකට මුහුණ පාලා තිනවා. මම හිතන්නේ තරුණ ප්‍රජා විද්‍යාවට ඔයාලා හැමෝම මේකට සංවේදී ඇති. අබේක්‍රම මහත්තයා මුලින්මත් පැහැදිලි කරා. මහාචාර්ය අබේක්‍රම මහත්මයා කිව්වා දැන් වාහන නැවතුවා මුලින්ම වෙනත් ආනයනයන් දැන් නවත්තමින් යනවා. මම හිතන්නේ ඊයේ ලංකාවෙන් තවත් ගැසට් එකක් ආවා ෆොරින් එක්ස්චේන්ජ් එහෙම නැත්නම් ඩොලර් ලංකාවෙන් පිටට යන එක නවත්තන්න තවත් යම්කිසි සීමාකාරී දාලා. ඉතින් මේ සියල්ලම පෙන්වන්නේ යම්කිසි ආර්ථික අර්බුදයක අපේ රට තියෙනවා කියලා. හැබැයි මේ ආර්ථික අර්බුදයේ වග උත්තරකම් එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදය ඇති කරේ මේ කතා කරන අපිවත් මේ මහ පොළොවේ ඉන්න ගොවි මහත්වරුත් නෙමෙයි. ඒ නිසා ඒකේ වන්දි ගෙවීමට ගන්න එපා. ඒක තමයි මට කියන්නේ මේ ආර්ථික අර්බුදය ඇති කරපු මහත්වරුම තේරුම් ගන්න ඕන. මේ මට්ටමින් හරි ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ අපේ ආහාර අවශ්‍යතාවය. අපි 1940 දී අපි ලංකාවේ ජනගහනය මිලියන 6යි අපට අවශ්‍ය මේ කියන්නේ සහල් වලින් 60%ක් අපි රටින් ගෙනවා. අද අපි මිලියන 21ක සම්පූර්ණ ජනගහනයක් ඉඳලා අපි අපේ අවශ්‍ය සහල් ප්‍රමාණය වැඩිපුරත් එක්ක අපි හදාගන්නවා. එළවලු වලින් සෑහෙන දුරට අපි සම්පෝෂිතයි. පළතුරු ලංකාවේ ගොඩක් ඒවා හදා ගන්නවා ටිකයි අපි පිටින් ගේන්නේ. ඉතින් මේ මට්ටමට ගෙනල්ලා තියෙන්නේ තා දැඩි කැපකිරීමක් කරනවා. අර මහාචාර්ය අබේක්‍රම මහත්මයා කිව්වා වගේම ඉතා දීර්ඝ දැඩි කැපකිරීමක් ලොකු කණ්ඩායම කැපකිරීමකින් තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒකට ලොකු දායකත්වයක් මේ බිමේ ඉන්න ගොවි මහත්වරු දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ලංකාවේ ජනගහනයේ කෘෂිකර්මාන්තෙමත් 28%ක් යැපෙනවා. ඉතින් මේ වගේ හදිසි තීරණ අරගෙන මේ ජනතාව අපහසුතාවයටපත් කරන්න එපා. මේ ලංකාවේ දරිද්‍රතාවයේ වැඩිම කණ්ඩායම තමයි කෘෂිකර්මාන්තයේ දෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තවත් දරිද්‍රතාවයටපත් වෙනවා කියන්නේ ඉතා දරුණු සමාජීය ප්‍රශ්න ගානක් මතුවෙනත් මේ තීරණය හේතු වෙන්න පුළුවන්. නිසා
අපි මේ ශේෂ්ත්‍රය සම්බන්ධ යම්කිසි අධ්‍යයනයක ඉන්න ප්‍රමාණාත්මක අධ්‍යයනයක ඉන්න කණ්ඩායමක් විදිහට අපි යන්නේ මේ තීරණය නැවත සලකා බලලා කාබනික රසායනික කියන වචන පැත්තකින් කිව්වත් සුදුසු පොහොර වගාවට සුදුසු පොහොර සුදුසු බෙහෙත් ලබා දීලා මේ ගොවි ජනතාව මේ මුහුණ පාලින ප්‍රශ්නයෙන් මුදවන්න කියන එක. ස්තුතියි ඔබතුමන්ට. ඇත්තෙන්ම කාබනික පොහොරද රසායනික පොහොරද කියන එක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. මොකද සුදුසු පොහොරක් කියන එකයි. පොහොර වගාවට ගොවිය යොමු වෙන්නේ ඔහු ලාභයක් අපේක්ෂාවෙන්. ඉතින් ඔහුට ඒ තියෙන ලාභයක් නැති වෙලා ගියොත් ඔහු වගාව අතහැරලා දාවි. වගාව අතහැරලා වෙනත් රැකියාවකට යොමු වෙවි. මෙම හේතුව නිසා අපිට ආහාර හිඟ වේවි. ඔබතුමන් කියපු විදිහට 1940 දී මිලියන 6ක ජනගහනයක් තිබුණත් එතකොට අපි 60ක් රටින් ගෙන්නවනවා. නමුත් අද වෙනකොට මිලියන 21ක ජනගහනයක් සිටියත් අපට ප්‍රමාණවටත් වඩා වැඩි ආකාරයෙන් අපිට අවශ්‍ය භෝග ලංකාව තුළ නිපද වෙනවා. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන් පමණක් නෙවෙයි. එළවලු වගාව කෘෂිකර්මාන්තය කියලා මම මෙතනදී අදහස් කරේ මේ වගාවෙන් පමණක් නෙවෙයි. එළවලු ඒ සෑම අතින්ම ලංකාවේ ගොවි මහත්මින්ට පින් සිද්ධ වෙන්න අපිට ඒක ලැබිලා තියෙනවා. ඉතින් අපි මෙම ක්‍රියාමාර්ගයට ගියොත් අපි මේව අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මම කියන්නේ අපිට මේ ආකාරයට ආහාර තියෙන ආකාරයේ ආහාර ඇත්තටම ආහාර හිඟයකට අපිට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමන්ගේ මාදහසට ස්තුතිවන්ත වෙනවා. ඉතින් තරුණ පරපුර විදිහට අපි මේ වගේ වැඩසටහන සංවිධානය කළෙත් මෙම අදහස ඔබ තුළට ගෙනීමයි. මොකද අපට වඩා දැනුම සහිත මහාචාර්යවරුන් කතිකාචාර්යවරුන් අපි සම්බන්ධ කරගෙන මේ වැඩසටහන කරේ ඔබට මෙම දැනුම ගැනීමටයි. ඉතින් මම කැමති අප කතිකාචාර්යතුමිය වෙතට යොමු වෙන්න ඔබතුමිය කොහොමද අවසාන වශයෙන් පණිවිඩයක් එක් කරනවා නම් කෙලෙසද මේ වෙනස් වෙන්න ඕන නැත්නම් අපට කළ යුතු දේ අපට කළ හැකි දේක් තිබේද සාමාන්‍ය ජනයා විදියට නැත්නම් මොකද කිව්වොත් ආණ්ඩුව වෙතම අප බලන් සිටියොත් අපිට ලැබෙන දෙයක් නැති වේවි. ඉතින් ඔබතුමිය මොකද්ද දකින්නේ? අපිට කරන්න පුළුවන් දෙයක් තිබේ නම් ඒ කුමක්ද? සාරාංශයක් විදිහට ඉදිරිපත් කිරීමක් කරොත් කොහොමද? මේ අපේ ගෝඨාභය සර් සහ අබේ වික්‍රම සර් ගොඩක් මේ ගැන කතා කරා. මේ ඇත්තටම ඒ පිළිතුරු ගොඩක් සාර්ථකයි. එතකොට මට කියන්න තියෙන්නේ දැන් රසායනික පොහොර යෙදීම තුල ෂණික විසඳුම් තියෙනවා. නමුත් කාබනික පොහොර යෙදීම තුල ෂණික විසඳුම් නැහැ. නමුත් මේ දැන් අපි රසායනික පොහොර යෙදිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට. ඒ කියන්නේ ශාකයට අවශ්‍ය ප්‍රමාණයට. එතකොට ඒ පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරන්න අපි කොම්පෝස්ට් දානවා. එතකොට මේ කොම්පෝස්ට් දැමීම තුළ ඒ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය විදියට උරා ගන්නවා. එතකොට ඒ රසායනික පොහොර වලින් එන බලපෑම සම්පූර්ණයෙන් අපිට නවත්ත ගන්න පුළුවන්. ශාකයේ අවශ්‍යතාවය විතරක් අපිට දෙන්න පුළුවන්. එතකොට එතනදී මේ දෙකම යොදා ගැනීම තුළ මේ දෙකම විධිමත්ව යොදා ගැනීම තුළ එතනදී මේ ගොවියා අධීක්ෂණය කරන්න කට්ටියක් ඉන්න ඕනේ. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහතුරු මහත්මියන්ට ඒ වගේ දේවල් ව්‍යාප්ති සේවයට ඒ වගේ දේවල් අධීක්ෂණය කරන්න සිදු වෙනවා. මොකද ගොවියා කියන්නේ නිදහසේ වගා කරන කෙනෙක්. එතකොට එයාලට නිදහසේ වගා කරන්න දීම තුල තමයි ඒ වැඩිපුර රසායනික ද්‍රව්‍ය එහෙම දාන්නේ. එතකොට අපිට මේ දෙකේම ප්‍රතිඵල ලබාගෙන ඒ කියන්නේ රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට තමයි නිර්දේශ කරලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. එතකොට ඒවා වැඩිපුර යෙදීම තුළ ඇතිවෙච්ච ගැටලු ටික තමයි මේ තියෙන්නේ. ඒවා નિયમિત ප්‍රමාණයට යෙදුවා නම් ශාකයට අවශ්‍ය ප්‍රමාණයට ශාකය උරා ගන්නවා. එතකොට එතෙන්දි ශාකයට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්න පසේ විශ්ලේෂණයකුත් යන්න ඕන. පසේ පොහොර මේ ඒ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන ඒවා කොයිතරම් තියෙනවද අර නිර්දේශ කරපු ප්‍රමාණයෙන් කොයිතරම් ප්‍රමාණයක්ද අපි ශාකයට දාන්න ඕනි කියන එක තීරණය කරන්න ඕනේ. එතකොට ඒ තීරණය කිරීම තුළ ඒ දාන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ශාකයට අවශ්‍ය ප්‍රමාණයයි දාන්නේ. ඒ දාන ප්‍රමාණය ශාකයට උරා ගන්න අපි කාබනික පොහොර යොදන්න ඕනේ. එතකොට එතෙන්දී අපි ගොවියව දිරිමත් කරන්න ඕන පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කරන්න
මේ කාබනික පොහොර යෙදී යුතුයි. එතකොට ඒකට ගොඩාක් විවිධ පුහුණු වැඩසටහන් අපි ඇතුළත් කරලා අපේ ගෝඨාභය එහෙම ඒ ක්‍රියාදාමයන් වල නිරත වෙලා ඉන්නවා. අපි ඉන්නේ උගන්වන ක්‍රියාදාම වල අපි නිරත වෙලා ඉන්නේ. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශාල නිලධාරීන් පිරිසක් මේ කාර්යයේ යෙදিলা ඉන්නවා. ඒක නිසා මගේ මතයත් සුදුසු විදියට ඒ කියන්නේ ශාකයේ උපරිම නිෂ්පාදනයක් ගන්න. ඒ කියන්නේ ශාකයේ තියෙන නිෂ්පාදන විභවය උපරිම අන්දමින් ගන්න පුළුවන් විදියට මේ රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට යොදලා ඒ රසායනික පොහොර උරා ගැනීමට අවශ්‍ය සියලු සාධක පස්සේ තියෙන භෞතික ජෛවීය රසායනික ගුණාංග වැඩි කරන සාධක මේ කාබනික පොහොර තුලින් වැඩි කරලා අපිට පුළුවන් නම් ක්‍රමවේදයක් කරගෙන යන්න අපිට මේ තියෙන අස්වැන්නටත් වඩා අස්වැන්නක් අපිට වැඩි කරගන්න පුළුවන්. ශාකයේ විභවය අපිට ගොඩාක් වැඩි කරන්න පුළුවන්. අස්වැන්නු විභවය වැඩි කරන්න පුළුවන්. ඒකෙන් එන අහිතකර බලපෑම් නැති කරන්නත් පුළුවන්. මේ ගොවියාට නිදහස් ගොවිතැන් කිරීමේ රටාව අඩු කරලා අපි ඒකට විධිමත් ක්‍රියාපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තුළ අපිට මීට වඩා සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. බොහොම ස්තුතියි. ස්තුතියි කතිකාචාර්යතුමියනි. ඔව් මේ ඉතින් අපද සංවාදයේ යෙදුනා කෙලෙසද මේ වෙනස් වෙලා යුත්තේ කියන එක. මෙම ක්‍රියාවලියට ආණ්ඩුව ගියොත්, මෙම ක්‍රියාවලියට රජය ගියොත් කුමන ප්‍රශ්න වලටද අපිට මුහුණ දෙන්න සිදු වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ඇතෙමුකට හිතෙන්න පුළුවන් මේ අපිට මුහුණ දීම සිදු වෙන්නේ නැති ප්‍රශ්නයක් කියලා. නමුත් ආහාර ප්‍රශ්නේ අපේ දොරකඩටම ආවොත් ආදාට ඔවුන්ට තේරෙවි මේ වළක්වාගත හැකිව තිබුණ අවධියක් තිබුණා කියලා. ඉතින් දැන් අප ඉන්නේ වළක්වාගත හැකි අවධියේ. ඉතින් මෙම අවධියේදී අප කළ යුත්තේ කුමක්ද? මේ කුමන ආකාරයෙන් වෙනස් වෙන්න යුතු කියලා අපේ සංවාදයේ දුනා. ඉතින් මම නැවතත් ස්තුතිපූර්වක වෙනවා අපත් සමග එකතු වුණ මහාචාර්ය අබේක්‍රමතුමාටත්, ඒ වගේම නන්දනී වටකොඩ කුමර කතිකාචාර්යතුමියටත්, ඒ වගේම හේමජීය ගෝඨාභය සර්ටත්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපත් සමග හෝරාවකට මම හිතන්නේ පැයකට අධික කාලයක් අපත් සමග සම්බන්ධ වී සිටින ප්‍රේක්ෂක පිරිසට. ඉතින් නැවතත් මෙවැනි අලුත් අහස වැඩසටහනක් තුළින් වෙනත් මාතෘකාවක් සමාජයේ කතා කළ යුතු මාතෘකාවක් තුළින් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙන අප සමුගන්නවා. ඉතින් අපත් සමග සම්බන්ධ වුණ ඔබ සැමට ස්තුතියි.